සදහවතුනි සියලු දෙනාම සාදුනාදයක් පවත්වමු. පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාර පාඨය. බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दत्ताना वैरमणि सिक्खापदं समादयामि अपमादेन सम्पादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्धमोक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स शिष्यपुत्रයන් වහන්සේලාගෙන් අවසරයි කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි අද ඊටාම ශ්‍රද්ධාවෙන් මේ වක්පුර 15ක පොහොය දවසේ සන්ධ්‍යා යාමේ ඔබ හැම කෙනෙක්ම ආර්යනිකේතන වික්ෂු පුහුණු මධ්‍යස්ථානයේට මේ භාවනා ශාලාවට ධර්ම ශාලාවට රැස්වලා සිටින්නේ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම කරුණක් ඉගෙන ගැනීමේ අපේක්ෂාව අභිලාෂය ඇතුව අපි තාම සතුටටපත් වෙනවා පෙබරවාරි මාසෙ ඉඳලා සෑම පොහොයකම සන්ධ්‍යා යාමේ මේ වගේ ධර්මානුශාසනාවක් විශේෂයෙන්ම මේ ගමේ ආරණ්‍යකේතන භික්ෂු පුහුණු ආයතනය පිහිටලා තිබෙන මේ මුල්ලගම ප්‍රදේශයේ අපරකඩ ප්‍රදේශයේ පිරිස වෙනුවෙන් පවත්වන්නට ඕන කියලා අපේ දායක සභාව සමග ඇති කරගත් සාකච්ඡාව අනුව තමයි මේ උතුම් පින්කම් මාලාව ගිය පෙබරවාරි පුරපසළොස්වක පොහොය දවසෙන් ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් අපි තාම සතුටු වෙනවා එතෙන් සිට වක්පොහොය දක්වාම මේ ධර්මදේශනා මාලාව අඛණ්ඩව සිද්ධ කරගෙන යන්නට අපට අවස්ථාව ලැබුණා. අපේ දායක සභාවේ කාර්ය සාධක සමිතියේ ගරු සභාපතිතුමා
අපේ රණසිංහ මැතිතුමා ඒ වගේම දායක සභාවේ කාර්යසාධක සමිතියේ ලේකම් ප්‍රසංග අල්විස් මැතිතුමා ඇතුළු දායක සභාවේ පින්වත් පිරිසගේ ශක්තිය දායකත්වය සමග මේ උතුම් පින්කම් මාලාව හොඳට සූදානම් වෙනවා. මේ ගමේ විශේෂයෙන්ම ත්‍රිරෝධ රත සංගමයේ පින්වත් පිරිස සහ සිල් අලංකාර මාවතේ ජීවත් වෙන අපේ බෞද්ධ පිරිසත් බොහෝම සක්‍රියව මේ උතුම් වැඩසටහන සමග එකතු වෙනවා. අද දවසේ මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ මරදානේ කොළඹ 10 මරදානේ පදිංචි මා කලින් වැඩ සිටිය විහාරස්ථානයේ වෙන කුපියාවත්ත ජයසේකරාරාම පන්සලේ දායකත්වය අරගෙන දායකින් ලෙස කටයුතු කරන ඒ වගේම මහින්දාරාම විහාරස්ථානයේ දායකයෙක් ලෙස කටයුතු කරන කුපියාවත්ත මරදානේ කොළඹ 10 අපේ දායිකාවක් වන අපේ සුරංගී නෝනා මහත්මියත් ඒ වගේම එදියණියක් තමයි අද පින්කමේ දායකත්වය අපෙන් ඉල්ලා සිටියා. මේ බක් මාසේ ධර්මානුශාසනාව ඒතෝ මුල් වෙලා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා ප්‍රචාරණ කටයුතු වලට දායක වෙලා ඒ ධර්ම දේශනාව සිද්ධ කරන්නම් කියලා. ඉතින් එහි අරමුණු කීපයක් තියෙනවා. දමිත් ත්‍රිකාවල සොහොයුරානන්ත, මහේසී ත්‍රිකාවල සොහොයුරියට, රංජනී ත්‍රිකාවල මල්තුමියට, සරත් ත්‍රිකාවල බාප්පට පින් අනුමෝදන් කිරීමත්, පවුලේ මියගියපු සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් දීමත් එතුමිය සහ දුවනිය මේ පින්කමට දායක වෙති බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගත්තොත් ඒ පියාණන් වහන්සේ ත්‍රිකාවල පියාණන් වහන්සේ රෝගීව සිටින්නේ ගණේමුල්ල ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ පියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම අපටත් අපේ මහා සංඝ රත්නයටත් රණවිරුවන්ටත් සෙත් පතමින් පින් දෙමින් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුළදීම නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි මේ උතුම් පින් කටයුත්ත සංවිධානය කරලා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. අපි සතුටු වෙනවා සෑම පොහොය දිනකම පැවැත්වෙන මේ ධර්මානුශාසනාව අපට බුද්ධ පුතුන් අපේ Facebook ගෙනුම ඔස්සේ විකාශනය කරලා සජීවීව තව විශාල පිරිසකට ඒ දේශනාව ශ්‍රවණය කරන්නත් සජීවීව අවස්ථාවක් සලස්වා දීම අපේ ප්‍රසංග මහත්මයා ලංකාවේ ඉඳගෙනත් ඒ වගේම අපේ හර්ෂ දරුවා දුබායි වල හිටියත් දෙදෙනා එකතු වෙලා මේ සජීවී විකාශනය සිද්ධ කරනවා. තව දසදහස් සංඛ්‍යාත පිරිසක් මේ දේශනාව ශ්‍රවණය කරනවා බුදු පුතුන් ඔස්සේ සම්බන්ධ වෙලා. මොකද ලක්ෂ 5කට අධික ශ්‍රාවක පිරිසක් ඒ Facebook ගෙනුම ඔස්සේ ධර්ම සංනිවේදන කටයුතු වලට අපත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් අදුම 20000ක්වත් දේශනාවක් සිද්ධ කරාම ශ්‍රවණය කරනවා. ඒ නිසා මේ ධර්ම ප්‍රචාරණ කටයුත්ත මෙහිදී මේ දේශනාව සිද්ධ කරත් තව විශාල පිරිසකට බණ අහන්න සලස්සලා දෙන්නට පුළුවන් වෙලා තිබෙනවා. ඉදිරි හැම පොයකදීමත් මේ දේශනා මාලාව අඛණ්ඩව මේ අවුරුද්ද නිම වෙනකම්ම සිද්ධ කරන්නට අප සැලසුම් කරලා තිබෙන බවත් මතක තියාගන්නට ඕනේ. සමහර වෙලාවට මම දුර වැඩියොත් හැන්දෑවේ 7ට බණ පටන් ගන්නවා. කොළඹ ආසන්නයේ නම් ජාතික රූපවාහිනී වැඩසටහන උදේ තියෙන්නේ. අපේ හැන්දෑවේ 6ට බොහෝ විට මේ ධර්ම දේශනාව පවත්වනවා. මොකද අද බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙ හිටියේ යාපනයේ නාගදීප පන්සලේ ඉඳන් ජාතික රූපවාහිනී වැඩසටහන සිද්ධ කරන්න. නමුත් ඒ හදිසි අවලංගු වෙච්ච හින්දා එය පොරණ ඉඳන් බණ්ඩාරගම ඉඳන් කරපු හින්දා තමයි අපේ ටිකක් වේල පහින් 7ට දාපු බණ අපිට චුට්ටක් වේල පහින් පටන් ගන්න පුළුවන්කම ලැබුණේ. නැත්නම් 7ටයි අපි දේශනාව සඳහා වෙලාව වෙන් කරන්නේ. ඉතින් අද අලුත් අවුරුද්දකුත් ලබලා තිබෙන අවස්ථාවේ ඔබලාගේ ජීවිත, ඔබලාගේ දරුවන්ගේ ජීවිත සාර්ථක කරගන්නට අත්‍යවශ්‍ය කරන සංකල්පයක් ධර්ම කරුණක් අපි සාකච්ඡා කරමු. ඒ තමයි ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මේ ගරු කිරීම කියන කාරණාව කොච්චර ප්‍රයෝජනවත් වෙනවද කියන්නේ. ගරු කිරීම කියන්නේ කොච්චර ප්‍රයෝජනවත්ද ජීවිතේ හදාගන්න. ඒකයි තාම වැදගත් සංකල්පයක් අද ඔබ අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු කිරීම කියන කාරණාව
මහා මංගල සූත්‍රයේ අපට දකින්න ලැබෙනවා ගාර වෝච කියන වචනය. මංගල ධර්මයක් තිබෙනවා මංගල ධර්ම 38 අතර ගාර වෝච. එතකොට එය අට කතාවන්හි අටුවාවල එය පෙන්වලා තියෙනවා ඒකේ අර්ථය ගරු කළ යුතු අයට ගරු කිරීම කියලා. ඔබ ඒක අහලා තියෙනවා නේ? ගරු කළ යුතු අයට ගරු කිරීම. දැන් එය අපි අර්ථකථනය කරගන්නට ඕනේ. එය අපි අවබෝධ කරගන්නට ඕනි. අටුවාවේ මෙය සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්නේ උතුම් නිවන අවබෝධ කරගන්නට වීරිය කරන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුහුණු වෙන ආර්ය ශ්‍රාවකයා කොයි විදිහටද ගරු කිරීම සිද්ධ කළ යුත්තේ කියලා. එතෙන්දී එහි අවතාරණයක් තිබෙනවා කීපයක්. එකක් තමයි සත්තු ගාරවතා ශාස්ත්‍රු ගෞරවය. අපේ සියලු දෙනාගේ ශාස්ත්‍රවරයා කවුද? තථාගත බුදුහාමුදුරුවෝ. තථාගත බුදුහාමුදුරුවෝ අපට ශාස්ත්‍රවරයා විතරක් නෙමෙයි. දෙවියන්ට, බ්‍රහ්මයින්ට අතුළු කොට මුළු ලෝකයටම පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරයා. උතුම්ම ශාස්ත්‍රවරයා. ඒ හින්දා උන්වහන්සේට බුද්ධ වන්දනාව සිද්ධ කරනකොට සජ්ජායනා කරන බුදු ගුණ පාඨයේ සඳහන් වෙනවා සත්තා දේව මනුස්සානයි. එතකොට අපේ බුදුහාමුදුරුවන්ගෙන් සද්ධර්මය අහලා දුකින් නිදහස් වෙන්නේ මිනිස්සු විතරක් නෙමෙයි දෙවියොත් නිදහස් වෙනවා. බ්‍රහ්මයෝ දුකින් නිදහස් වෙනවා. උතුම් අවබෝධයන්ටපත් වෙනවා. එහින්දා අපේ ගුරුවරයා වන තථාගත බුදුහාමුදුරුවෝ ගැන අපිට තියෙන්න ඕනෑ ගෞරවය. මේ මඟ පුහුණු වෙන්න නම්. මොකද හේතුව උන්වහන්සේගේ නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තා. උන්වහන්සේ පළමුවෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා. උන්වහන්සේ පළමුවෙන්ම නිවුනේ. උතුම් නිවන අත්දැකේ උන්වහන්සේ. එතකොට අපි තාම ඒ උතුම් නිවන අවබෝධ කරපු අය නෙමෙයි. අපි පුහුණු වෙනවා. එතකොට අපට තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයක් පැහැදීමක් නැතුව අපට ඒ පුහුණුවේ යන්න බෑ. මොකද හේතුව අපි නොලබපු එකකට යන්නේ. අපිට බුදුහාමුදුරුවෝ ගැන තියෙන ගෞරවයෙන් හින්දා භාග්‍යවතුන් වහන්සේ ගැන තියෙන පැහැදීම හින්දා විශ්වාසය නිසා උන්වහන්සේ නිවැරදි දෙයක්මයි අපිට කියලා දීලා තියෙන්නේ කියන ගෞරවණීය අපේ පිළිගැනීම නිසා අපි උන්වහන්සේ වදාළ මාර්ගය පුහුණු වෙන්න පටන් ගන්නවා. ඒකයි මම ඔබට අවධාරණය කරන්නේ ගෞරවය ශ්‍රද්ධාව නැතුව ශාස්ත්‍රවරයා ගැන මේ ගමන යන්න බෑ. ශාස්ත්‍රවරයාට අගෞරව කරලා අවමන් කරලා මේ ගමන යන්න බෑ. එහෙනම් නිවන් දකින්න හිතන කෙනෙක් දුකින් නිදහස් වෙන්න හිතන ආර්ය ශ්‍රාවකෙක් ඔබ පැවිද්ද වෙච්ච අපි සියලු දෙනා වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේ ගැන ගෞරවයෙන් අපේ ගෞරවය අපේ සම්ප්‍රදාය පුහුණු කරන්නේ අපිට කවදාවත් අපි පුංචි කාලේ අපේ ලොකුහාමුදුරුවෝ අන්දනේ ඇඳලා පටිය බැඳලා හරියට සිවුර පෙරව ගන්නේ නැතුව විහාරකට යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ විහාරෙට. විහාරයට යනවා නම් අපිට කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා නම් අන්න එතෙන්ට යන විදියට යන්න. ජීවමාන බුදුහාමුදුරුවෝ හමු වෙන්න අපි යනවා නම් යම් විදියකට ඒ විදියට තමයි විහාරකට යන්න කියන්නේ. සාමාන්‍ය වෙලාවට අඳින නානකට ඇඳගෙන විහාරය යන්න දෙන්නේ. හරියට පටියකට ගහන්නේ නැතුව විහාරයට යන්න දෙන්නේ. හරියට සිවුර පෙරවන්නේ නැතුව බුද්ධ පූජාව තියන්න දෙන්නේ. ඒ මොකද ශාස්ත්‍රවරයාට අපිට ගරුත්වයක් තියෙනවා. ඒ ගරුත්වය හරි වැදගත්. කෙනෙක් අහන්න පුළුවන් එහෙම විහාරයට ඒ විදිහට නොගිය කියලා මොකද ප්‍රශ්නයක් තියනවද? බුදුහාමුදුරුවෝ දඬුවමක් දෙනවද? නෑ, බුදුහාමුදුරුවෝ දඬුවම් දෙන්නේ නෑ.
හැබැයි අපිට බුදුහාමුදුරුවෝ ගැන ඒ උතුම් ගෞරවනීය හැඟීම ජීවමාන බුදුහාමුදුරුවෝ ගාවට අපි ගිහිල්ලා හැසිරෙන විදියටයි අපි භාග්‍යවතුන් වහන්සේ ගාව හැසිරෙන්නේ කියන ඒ හැඟීම අපිට වැදගත් මේ ධර්ම මාර්ගයේ පුහුණු වෙන. ඒක අත්‍යවශ්‍යයි. ඒකයි අපි අපේ පොඩි හාමුදුරුවලට පුහුණු කරනවා. ඊළම්පස ටික, මල් ටික තැම්පත් කරලා වඳින්න. ඒ කාය අයින් කරනකොට වැඳලා ඒ ටික ගන්න. මම ඔබලාට යෝජනා කරනවා. ඔබලාගේ ගෙදර භාග්‍යවතුන් වහන්සේට පැන් කෝප්පයක් හරි පූජා කරලා පසඟ පීඨුවල වඳින්න භාග්‍යවතුන් වහන්සේට. ඊළඟට ඒක ඉවත් කරන වෙලාවක් එනවා. ඒක ඉවත් කරන වෙලාවෙත් මම ඔබට යෝජනා කරනවා පසඟ පීඨුවල වැඳලා ඒක ඉවත් කරන්න. ඒක තියන්නම් වාලේ තියන්නත් එපා, ගන්නම් වාලේ ගන්නත් එපා. ඒ අපේ ශාස්ත්‍රවරයටයි අපි පූජා කරන්නේ. ඒ ගරුත්වය ඕනේ. ඒ ගරුත්වය නැතුව, ඒ ශ්‍රද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. ඒක මතු පිට කාරණයක් වෙන්න පුළුවන්. කෙනෙක් අහන්න පුළුවන් ඔය වගේ ගරුත්වයකින් නිවන් දකින්නද නැහැ. හැබැයි වැඩ පිළිවෙලට එකතු වෙන්න අවශ්‍ය පදනම හැදෙනවා. අවශ්‍ය පදනම හැදෙනවා. එහෙම ගරුත්වයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් මූලික පුහුණු වෙන්න අය. දැන් සෝතාපන්න වෙච්ච උත්තරමයකට ශ්‍රද්ධාව ඕනේ නැහැ. ශ්‍රද්ධාව පිටට ඉවරයි. ශ්‍රද්ධාවකින් යන්න ගමනක් නැහැ සෝතාපන්න වෙච්ච උත්තරමයක. මොකද ශ්‍රද්ධාව ස්ථාවරයි. විචිකිච්ඡාව ප්‍රහීන වෙලා. හැබැයි එතනින් මෙහා හැමෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමයි මේ ගමන යන්න ඕනේ. මේ පුහුණුව පටන් ගන්න. ඒ නිසා මම යෝජනා කරනවා ශාස්ත්‍ර ගෞරවය පන්සලට එද්දී බුදු ආමුදුරුවන් වෙනුවෙන් කරන පුද පූජා කටයුතු සිදු කරද්දී ඒ හැම වෙලාවකම තියාගන්න. ඊළඟට ඔබලාට ශාස්ත්‍රවරු වෙනවා කවුද? ස්වාමීන් වහන්සේලානේ. ගුරුවරු වෙනවා. සත්තා කියන්නේ ශාස්ත්‍ර කියන්නේ ගුරුතුමා කියන එකනේ. ගුරුතුමා. ඔබලාට ගුරුවරු වෙනවා මහා සංඝයා. එතකොට ඔබට මහා සංඝයා ගැන ඒ ශාස්ත්‍ර ගෞරවය තථාගතයන් වහන්සේ ගැන තියෙන එක නෙමෙයි. නමුත් අපිට මඟ පෙන්වන ගුරුවරු කියන හැඟීම ස්වාමීන් වහන්සේලා ගැනත් පවත්ව ගන්නවා. එතකොට උන්වහන්සේලා එක්ක කතා කරද්දී, උන්වහන්සේලා ගාව වාඩි වෙද්දී, උන්වහන්සේලා සමග සංවාද සාකච්ඡා කරද්දී වචනවල ඉඳලා බොහෝ දේවල් වල ගෞරවනීය බව ආරක්ෂා කරගන්නවා. ඒක පවත්ව ගන්න. ඒක පවත්ව ගැනීම ඔබේ පුහුණුවට ලොකු උදව්වක්. ඔබේ පුහුණුවට ලොකු උදව්වක්. ආමුදුරුලගේ පුහුණුවටත් ලොකු උදව්වක්. මොකද ඔබ ගෞරවනීය විදිහට ආමුදුරු කෙනෙක් ගාව හැසිරෙනකොට ආමුදුරු කෙනෙකුට අගෞරවනීය විදිහට වැඩ කරන්න බෑ. ඔබලා ආමුදුරුන්ට ගරු කිරීමෙන් ආමුදුරුලට පෙළඹවීමක් ඇති කරනවා ගෞරවය රැක ගන්න කියලා. තමන්ගේ වටිනකම් තියාගන්න කියලා. පහත් අතට වැටෙන්න එපා කියලා. දැන් ඔබලා ගරු කිරීම තුළ තමයි වෙන්නේ. දැන් ගොඩක් මිනිස්සු කරන එකක් තමයි. ආමුදුරුවන්ගේ යම්කිසි දුර්වලතාවයක් තියෙනවා දැක්ක ගමන් අඩුපාඩුවක් තියෙනවා දැක්ක ගමන් පන්සලට යන එක නවත්තනවා කීයක් ගරු කරන එක නවත්තනවා. මොකද වෙන්නේ? එතනින් සිද්ධ වෙන නරක තමයි මා දකින ඒ ආමුදුරුව තව නරක කරනවා. තව නරක කරනවා. එයයි එයා දන්නවා දැන් කවුරුත් එන්නේ නැහැ. දැන් එන්නේ මම මොනෝ කරත් මාත් එක්ක ඉන්නයි. සැබෑ ශ්‍රද්ධාව ගෞරවයෙන් තියෙන මිනිස්සු පන්සල අදාරන දැම්මොත් සිද්ධ වෙන්නේ හාමුදුරුවෝ තව නාස්ති වෙන්නේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඔබලා හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබලා ස්වාමීන්වහන්සේලාට ගරු කිරීම ගුරුවරු ලෙස හරියට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒක කරනකොට ඒ හාමුදුරුවෝගේ හෘදය සාක්ෂියට ප්‍රශ්නයක් එනවා. හෘදය සාක්ෂිය විසින් අහනවා මෙච්චර මිනිස්සු අඳිද්දී මෙච්චර මිනිස්සු අපිට කරු බුහුමන් කරද්දී අපි කොහොමද මේ නැසෙන්නේ කියලා. එතකොට හාමුදුරුවෝගේ උනත් අවතුම් තවතුම් යහපත් වෙන්න ඒක උපකාරයි. ඒක උපකාරයි. ඒක බුදුවරයෙකුට හෝ මහරහතුන් වහන්සේ කෙනෙකුට ගරු කිරීමෙන් උන්වහන්සේලාගේ ආපහු අපිට හදන්න දෙයක් නැහැ. හැබැයි කෙලෙස් සහිත දැන් අපි වගේ ස්වාමීන් වහන්සේලානේ මාර්ගඵල නොලබපු පිරිසක් ඉන්නවා සිවුරු දාගෙන. එතකොට ඒ අය දහම් ගුරුවරු ලෙසත් මඟ පෙන්නනවා. ඒගොල්ලෝ පුහුණු වෙන අය අපි වගේ අය පුහුණු වෙන අය.
තාම මේ උතුම් වැඩපිළිවෙලේ අඛණ්ඩව ගමන් කරන්න වීරිය කරනවා. එතකොට ඒ පිරිසට උනත් ඒ ගරු කිරීම ශාස්ත්‍රීය ගෞරවය පවත්වා ගත්තොත් ශ්‍රාවක පිරිස බොහෝ දේවල් වෙනස්. බොහෝ දේවල් වෙනස්. අපේ පන්සල් සම්ප්‍රදාය එක්ක වැඩ කරන ග්‍රාමීය විහාර එක්ක වැඩ කරන අපේ දායකයෝ ඒ හරියට ඒ කටයුතු පුහුණු වීම අවශ්‍යයි. මොකද මට පේනවා ආරණ්‍යක සම්ප්‍රදායේ තවත් අපේ රට තුළ මේ ජීවත් වෙන ඒ ග්‍රාමීය පන්සල් නොවන ස්ථානවල ශ්‍රාවක පිරිස හරිම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේලට වැඩ කරනවා. ඒක ප්‍රතිඵලය අපිට පේනවා ඒ ආයතනවල ස්වාමීන් වහන්සේලගේ බොහොම යහපැවැත්ම වාදනය වෙනවා. වික්ෂුත්වයේ රැකගන්න ඒ ස්වාමීන් වහන්සේලා ගොඩක් උත්සාහ කරනවා පේනවා. මම දකිනවා. මොකද ඒ කතා කරන භාෂා විලාසය ස්වාමීන් වහන්සේලා හමුවට ගියාම ඉන්න විදිය ඒ ඔක්කොම හරි වැදගත් ඒවා. මොකද හාමුදුරු කෙනෙක් යාළුවා කරගන්න බෑනේ. හාමුදුරුවෝ එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් හදගන්න බෑ. හාමුදුරුවෝ කල්යාණ මිත්‍ර ගුරුවරයෙක් විතරයි. කල්යාණ මිත්‍ර ගුරුවරයෙක් විතරයි හාමුදුරුවෝ කියන්නේ. හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය මේ යාළු මිත්‍රකම් සාමාන්‍ය මිත්‍රකම් පවත්වන්න සුදුසු කෙනෙක් නෙමෙයි. අදාකත් එතෙන්ට හාමුදුරු කෙනෙක් යොදා ගන්න එපා. සාමාන්‍ය මිත්‍රකම්. හාමුදුරුවෝත් ඉවර වෙලා ඔබත් ඉවර වෙනවා. ඒක තමයි වෙන්න පුළුවන් ආසන්නම දේ හාමුදුරුවෝ යාළුවා කරගන්න කියන්නේ. හාමුදුරුවන්ට ගිහියෝ යාළුවෝ වෙන්න බෑ. කල්‍යාණ මිත්‍ර දායක පිරිසක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි වැරද්දක් කරනවා නම් අපවත් නිවැරදි කරන්න සමත් දායකයෝනේ. හොඳට ධර්මයක් පුහුණු වෙන්න ධර්මයක් අවබෝධ කරගෙන ඉන්න එහෙම දායකයෝ ඉන්න පුළුවන්. කල්‍යාණ මිත්‍ර දායකයෝ. මව්වරු වගේ ඉන්න පුළුවන්, පියවරු වගේ ඉන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වගේ එහෙම කල්‍යාණ මිත්‍රත්වයේ මත පදනම් වෙලා එහෙම ඉන්න පුළුවන්. ඒගොල්ලෝ සාමාන්‍ය යාළුකම් නෙවෙයි. හාමුදුරුවොත් එක්ක අන්තර්ජාලෙවත් හායි බායි ගන්න දාගන්න එපා. හාමුදුරුවෝ හායි හුයි ගාගෙන ආවට ඒවට ප්‍රතිචාර දක්වන්නත් එපා. මම යෝජනා කරනවා අපේ Facebook පාවිච්චි කරන තරුණ ළමයින්ට සිවුරක් ඇඳගෙන නම් ඉන්නේ එයාට ප්‍රතිචාර දක්වන විදිය සම්පූර්ණයෙන්ම දෙවතාවක් හිතන්න. මොකද ඔබ විසින් හාමුදුරුවන්ට හාමුදුරුවෝ ඉන්න තැන මතක් කිරීමත් වැදගත්. අතිශයින් වැදගත්. නැත්තම් ඕන කෙනෙකුට තමන් ඉන්න තැන මතක වෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද? වැඩි. කෙලෙස් සහිතයි. ඉන්න තැන වැඩි. අමතක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපි දායකයෝ විදිහට කල්‍යාණ මිත්‍රත්වයෙන් ඔබ ඒ උපකාරී සායනහන්සලට කරන්න ඕන. මම යෝජනා කරනවා. ඒක කරන්න ඕනේ. ඒක කිරීමේ සායනහන්සලට මහෝපකාර. ගාරවතානේ ගලුකි. ඒ ගෞරවයෙන් කරන්න. විනාශ කරන්න නෙවෙයි. දැන් මම මේ දෙක කියලා දෙන්න යන්නේ මොකද? මේ ශාසනයේ මඟ පෙන්වන්න ඕන ලෙස අපේ සායනහන්සලා ආරක්ෂා වෙන්න ඕනද නැද්ද? වෙන්න ඕනේ. මතක තියාගන්න. අම්මා කෙනෙක් පිරිහුණොත් ගෙදර ඉවරයි. හාමුදුරු කෙනෙක් පිරිහුණොත් ගමම ඉවරයි. ගමේ පන්සලේ හාමුදුරුවෝ ආධ්‍යාත්මිකව විනාශ වී යාම කියන්නේ ඒ ගමම ආධ්‍යාත්මිකව විනාශ වෙන්න හේතුවක්. අපිට මේ පන්සලේ විකාර කරන්න බෑ. මොකද අපි දිහා බලාගෙන හැදෙන සමාජයක් තියෙනවා. අපේ කන විදිය, අපේ ඇවිදින විදිය, අපි කතා කරන විදිය, අපි වැඩ කරන විදිය, අපි තීන්දුව ගන්න විදිය, අපි මෙතෙන්ට එන පිරිස සමග කටයුතු කාරණා සිදු කරන විදිය හැම එකක්ම වැදගත්. මොකද අපි ආයතනයක් විදිහට මේ ආයතන පරිවුණොත් ඒක මේ ගමේ පරිහානියට ලොකු බලපෑමක් කරනවා. අපි ආධ්‍යාත්මිකව ආදර්ශයක් ඇතුව මේ ගමේ ජීවිතය අවසාන වශයෙන් මිනිස්සු තමන්ගේ ජීවිතේ ප්‍රශ්නයක් බෙදා හදා ගන්න හරි හාමුදුරුවන්ගේ උපදේශයක් ගන්න හරි එන මොකද මේ හාමුදුරුවෝ අපිට දෙයක් කියලා දෙයි කියලා. මේ හාමුදුරුවන්ගෙන් දෙයක් අහන්න හිතනවනේ කියලා. ඒක අපි ජීවත් වෙන විදිය. අපි පරිහානි කර වැඩ කර අපි විනාශ වුණා. මිනිස්සෙකුට තමන්ගේ දරුවෙක් හරි පන්සලට යවන්න හිතෙන්නේ නැහැනේ. මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ. ළමයි පන්සලට යන්නේ නැහැ කියලා. අපි ඉතින් එන්න හිතන විදියට ඉන්නවා. හාමුදුරුවෝ ඉවරයි කියන්නේ ගම ඉවරයි. අම්මා ඉවරයි කියන්නේ ගෙදර ඉවරයි. ඒ දෙක ලංකාවේ ලොකු තීරණාත්මක සාධක දෙකක්. අම්මා විනාශ වෙච්ච ගෙදරට වෙන දෙයම හාමුදුරුවෝ විනාශ වෙච්ච පන්සලට වෙනවා. මතක තියාගන්න. ලංකාවේ
බෞද්ධයා ඉවර කරන්න යම්කිසි කෙනෙක් හිතනවා නම් ඒ සියලු දෙනා වැඩිම විනාශය කරමින් ඉන්නේ හාමුදුරුවන්ගේ ගෞරවනීය බව ඉවර කරන්නයි අම්මගේ ගෞරවනීය බව ඉවර කරන්න. මොකද බෞද්ධ කියන සංස්කෘතිය ගැට ගැහෙනවා අම්මා එක්කයි හාමුදුරුවෝ එක්ක. ඒක තමයි න්‍යෂ්ටි දෙක. ගෙදර න්‍යෂ්ටි අම්මා. අපි ගෙදර බුදුන් අම්මා කියලා කිව්වේ. බුද්ධෝ විය පිතා කියලා තිබුණාට ගෙදර බුදුන් තාත්තා කියලා අපි ඒක අපේ සංස්කෘතියේ මතුවන්නේ නැහැ. ඒ තමයි ඇත්ත. එතකොට ගෙදර බුදුන් අම්මා කියලා අපි කිව්වේ ගෙදර න්‍යෂ්ටිය. ගෙදර න්‍යෂ්ටි විනාශ වෙලා ගියොත් ඒ මහ නැංගුරම විනාශ වෙලා ගියොත් ඔක්කොම ඉවරයි. එහෙනම් අම්මලා ගෞරවය කෙලස ගන්න එපා. ගෙදරම ඉවරයි. තාත්තා යම් කිසි දුරකට පිරිහිලා හිටියත් හරි අම්මා ඉන්නවා නම් ඒ ගෙදර බේරෙන්න. ළමයි ටික බේරෙන්න. තාත්තත් යම් කිසි දුරක බේරෙන්න පටන් ගන්නවා. පොඩ්ඩක් හරි දෙවතාවක් හිතන්න වෙනවා යාට. ආමුදුරුව පිරියුණොත් ගමන්නටම එක බලපාන. ගමටම බලපාන. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා සත්තු භාගවතා කියන මේ ශාස්ත්‍රු ගෞරවය පවත්වාගෙන යද්දී ඔබ භාග්‍යවතුන් වහන්සේ ගැන මූලික ගෞරවය, මහරහතුන් වහන්සේලා ගැන ගෞරවය, ඒ උතුම් මාර්ගඵල ලැබපු උත්තමයෝ ගැන ගෞරවය වගේම දැනට ඔබේ පන්සලේ අඩුම චීවරය දරාගෙන එක සිල්පදයක් හරි ආරක්ෂා කරගෙන ඉන්න වීර්ය කරන හාමුදුරුවෝ නම් ඔබට මඟ පෙන්වන්නේ ඒ හාමුදුරුවෝ ගැන ගරුත්වය ඔබ පවත්වා ගන්න. ඒක දියුණු කරන්න. ප්‍රසායනන්ත වෙනස. කවුරුත් හැදෙන්න ඒක උදව්වක් වෙනවා. ඊළඟට ධම්මගාරවත අපිට නිවන් දකින්න නන්නේ. මේ ශ්‍රී සද්ධර්මයේ ගැන මේ තථාගත උපදේශනය ගැන අපිට ගරුත්වයක් ඕනිද නැද්ද? අත්‍යවශ්‍යයි. චතුරාර්ය සත්‍ය දේශනාව ගැන උතුම් පටිච්චසමුප්පාද ධර්මය ගැන ගරුත්වයක් පැහැදීමක් නැතුව ඕවා මොකටද? ඕවා දැන් පුහුණු වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඕවා මේ කපේ කරන්න බැරි වැඩ. ඔය වගේ දේවල් ධර්මයේ ගැන කියන අතට මේ ධර්මයෙන් පිහිට ආධාරයක් ලබා ගන්න කවදාකවත් හම්බෙන්නේ. කවදාකවත් හම්බෙන්නේ. මේ ධර්මයට ගරුත්වයක් තියෙන්නත් ඕනි. මේ ධර්මයේ පුහුණු නොතින් මේ ලෝකෙම අපිට යහපතක් සිද්ධ වෙනවා කියන විශ්වාසය අපිට තියෙන්න ඕන. ඒක අපිට තියෙන්න. ඒ පැහැදීම අපිට තියෙන්න. ඒ ශ්‍රද්ධා චෛතසිකය අපිට තියෙන්න. ගෞරවයෙන් ඇතුවෙච්ච. ඒ නිසා මේ දරුවන්ට මම යෝජනා කරනවා ධර්මය ගැන ගෞරවය ඇති කරනවා. මම ඇත්තටම මේ දේශනා මාලාව පටන් ගත්තී මේ ගම්වැසියන්ට සඳහන් කළේ ළමයි ටික එකතු කරගන්න. අද ළමයින්ගේ ඔළුවට දැමීම අත්‍යවශ්‍යයි. මේ තථාගතයන් වහන්සේගේ දේශනාවෙන් අපේ ජීවිත හදාගන්න දෙයක් තියෙනවා කියන පැහැදීම. ඒ විශ්වාසය, ඒ ගරුත්වය ඇති කරගන්න. මොකද හේතුව ඒ ගෞරවය, ඒ විශ්වාසය ඇති කරන්නේ නැතුව අපි ළමයිට කොච්චර ඉගෙනුවා. ළමයි ප්‍රශ්නයක් වුණාට පස්සේ උත්තර හොයන්න පටන් ගන්නෙ මත්ද්‍රව්‍ය ජාවාරංකාරීගේ උත්තර. මත්වතුර වෙලෙන්දාගේ උත්තර තමයි ළමයි ප්‍රශ්න වලට උත්තර ලියන්නේ. තථාගතයන් වහන්සේගේ ධහම අපේ ජීවිත හික්මව ගන්න, අපේ ජීවිත හදා ගන්න අපිට උදව් කරනවා කියන එක ගැන හොඳ විශ්වාසයක් අපි අපේ දරුවන්ට ඇති කරොත්, මේ ධර්මයට අනුකූලව හිතුවොත්, මේ ධර්මයට අනුගතව අපි ජීවත් වුණොත් අපිට හරියනවා, අපිට වරදින්නේ නැහැ කියන එක අපි හිතුවොත් මතක තියාගන්න. දරුවෝ වෙනස් වෙනවා. දරුවෝ ජීවිතයේ අර්බුදකාරීම අවස්ථාවල ආරක්ෂා වෙනවා. දරුවන්ට ජීවිතේ මුහුණ දෙන්න අභියෝගාත්මක අවස්ථා එන්න පුළුවන් තමන්ගේ දරුවන්ට. ඒ වෙලාවෙදි හිතේ හයිය ලැබෙනවා. ධර්මයේ දන්න දරුවන්ට. ඒකනේ කියන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරික. ධර්මයේ ජීවත් වෙන කෙනා ධර්මයෙන් ආරක්ෂා කරනවා කියන එකේ අදහස මොකක්ද? එයාගේ හිත රැක ගන්න යාට උදව් කරනවා. මොකද මේ දරුවෝ හැමදාම අපේ යටතේ හෝ අපේ වසඟේ ඉන්නවද? නැහැ. කිසිම දරුවෙක් ඉන්නේ නැහැ. හැම දරුවෙක්ම ස්වාධීන වෙන දවසක් තියෙනවා. අපි නැතුව ජීවත් වෙන දවසක් තියෙනවා. අන්න එදාට ඒ දරුවට රැකවරණය වෙන්නේ ධර්මයේ කෙරෙහි ඇති කරපු ගෞරවය.
ඒකනේ භාග්‍යවතුන් වහන්සේ අටුම මූලික ලෞකික සම්මාදිට්ඨියේ සංකල්ප දෙකක් වෙච්ච පව ගැනයි පින ගැනයි විශ්වාසය ඇති කරන්න කියන්නේ උගන ගන්න කාලෙමනේ. දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරන්න කියලා සිංහලවද සූත්‍රය තියෙනවා. සිංහලවද සූත්‍රයේ දෙමව්පියන්ට දරුවෝ වෙනුවෙන් ඉෂ්ට කරන්නේ කියපු යුතුයකම් වල පළවෙනි එක මොකද? පාපානිමාන. පවෙන් බේරන්න කියලා කියන්නේ. දෙවෙනි එක කල්යාණ නිවේසෙන් කුසලයේ යොදවන්න යහපතේ යොදවන්න කියලා කියන්නේ. තුන්වෙනි එක තමයි සික්කම් සික්ඛාපේ. ඒක හොඳට උගන්නන්න. හොඳට උගන්නන්න කියන්නේ තුන්වෙනි. අංක 1 නෙමෙයි ඉගැන්වෙන්නේ. අංක 1 පවෙන් බේරන්නේ. එහෙනම් පව ගැන ධර්මයේ කියලා දෙන්න ඕනේ. අංක 2 කුසලයේ යෙදවිල්ල. එහෙනම් අපිට කුසලයේ ගැන ධර්මයේ දරුවට කියලා දෙන්න ඕනේ. මොකද අඩුම දරුවෙකුට පව්පින්දකවත් කියලා දීලා තිබුණොත් එයා කොහේ ජීවත් වුණත් බය වෙන්න දෙයක් නෑ. මාර්ගඵල ලැබුවේ නැතත් අපාය වැටෙන වැඩ නොකර ඉන්නේ. පව්පින්දක විශ්වාස කරනවා. පව්පින්දක පිළිපදිනවා. පවපින ගැන ශ්‍රද්ධාව පැහැදීම තියෙනවනේ. එතන හරි බෑ. අඩුම මහා ලොකු ප්‍රඥාවක් ආවොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙයි. ගැඹුරු නුවණක් දිනු කරමු. ඒක නැති වුණත් අතනින් හරි පොට්ටක් හරි අපායක වැටෙන්න තියෙන, දුගතියකට යන්න තියෙන, පිරිහෙන්න තියෙන ඉඩ කඩ නැති වෙලා. එහෙනම් ධර්මය ගැන ගරුත්වය හොඳට ඇති කරගන්න ඕන පුංචි කාලේ. දැන් කෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්න කොහොමද ඉතින් මේක කරන්නේ? දැන් හැදෙන පොඩි උන්ට මේ තුනුරුවන් ගැන ගෞරවය ඇති කරන එක ලේසිද? තියෙනවා ක්‍රමයක්. මොකක්ද? ඔබට යම් කිසි කෙනෙකුට තුනුරුවන් ගැන ගෞරවය ඇති කරන්න ඕනේ නම් ඔබ තුනුරුවන් ගැන අවංක ගෞරවයක් ඇති කරගන්න. දැන් ක්‍රමයක් මම දන්නවා. ඔබට කවුරු හරිගේ හිතේ තුනුරුවන් පිළිබඳව ගෞරවයක් ඇති කරන්න ඕන නම් අම්මා විදියට ඔබ ඒ ගෞරවය ඔබේ හිතේ ඇති කරගන්න. තාත්තා විදියට ඔබේ හිතේ ගෞරවය අවංකව ඇති කරගන්න. ගුරුවරයා විදියට මම මගේ හිතේ තුනුරුවන් කෙරේ ගෞරවය ඇති කරගන්නවා හරියට. භාග්‍යවතුන් වහන්සේ ගැන, සද්ධර්මය ගැන, ආර්ය සංඝයා ගැන. මම මගේ හිතේ හරියට ගෞරවයක් ඇති කරගෙන කටයුතු කරනකොට ඒක මගේ ශිෂ්‍යයාට දැනෙනවා. ඔබගේ හිතේ හරියට ඒ ගෞරවය ඇති කරගෙන කටයුතු කරනකොට ඒක ඔබේ දරුවට දැනෙන්න පටන් ගන්නවා. දරුවා ඒක පුහුණු වෙන්න පටන් ගන්නවා. ඔබගේ දරුවා. යාට ඒක පේනවා. ඒකේ වෙනස් වෙන්න හේතුවක් වෙනවා. වෙන ක්‍රමයක් නැහැ කියලා දෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන් නේ. හැබැයි වැදගත්ම දේ අපි කොච්චර දුරට ඒ කරුත්‍ය අපේ ජීවිතේ පවත්වා ගන්නවා. ඒක තමයි වැදගත්ම දේ. ඉතින් කෙනෙක් මෙහෙමයි. අපි ඉතින් කොච්චර ගෞරවයෙන් හිටියත් මේ ළමයින්ට එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. එහෙම වුණත් ඒකෙන් පාඩුවක් වෙලා නැහැ. ඔබට යහපතක් කියලා තියෙනවා. දැන් සමහරව ඉන්නෝනේ කොච්චර ගෞරවය ඒ වගේ දේවල් වලට ආදර්ශ දුන්නත් කොච්චර ආදර්ශ දුන්නත් හැදෙන්නේ නැති කට්ටියක් ඉන්න පුළුවන්. වෙනස් වෙන්න හිතෙන්නේ නැති අය ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැති. අපේ ප්‍රශ්න විසඳිලා. අපි හරියට ගෞරවය ඇති කරගත්තොත්, අපි හරියට ශ්‍රද්ධාවක් ඇතුව වැඩ කරොත්, අනිත් අයට එකෙන් උදව්වක් උපකාරයක් ලබා ගන්නොත් ඒක ඒගොල්ලන්ට හොඳයි. ඒ නැත්නම් ඉතින් ඒක අපිට පිටයි. ඒක අපිට උපකාරයක්. එහෙනම් ඔබ ඔබේ ගෞරවය නැති කරගන්න එපා. ඔබ තුනුරුවන්ට ගරු කරති මතක තියාගන්න ඕනේ ඒ ශාස්ත්‍ර ගෞරවය, ධර්ම ගෞරවය, වික්ෂුන් වහන්සේ කෙරේ ගරුත්වය ඔබ පුහුණු වෙද්දී ඔබ කිසිසේත්ම අපේක්ෂා කර ඉන්න එපා. දැන් මම මෙච්චර කාලයක් ගරු කරනවානේ දැන් මගේ ළමයි පටන් ගනි බලාපොරොත්තු වෙන්න එපා. දවසක පටන් ගන්න. සමහර විට පටන් ගන්න එකක් නැහැ. ඔබ ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒත් මම ඔබට යෝජනා කරනවා ඔබ හරියට ඒ ගෞරව කිරීම කියන එක ඔබේ ජීවිතේ පුහුණු වුණොත් ඒක ගොඩක් ළමයින්ට බලපායි. ගොඩක් ළමයින්ට බලපායි. ඒක ගොඩක් ළමයින්ගේ ජීවිතේ වෙනස් කරන්න හේතුවක් වෙයි. සමහර විට මුල් අවුරුදු 20 නෙමෙයි. මුල් අවුරුදු 20 නෙමෙයි. ඔවුන්ගේ 20 වෙනි උපන් වර්ෂයෙන් පසු දේවල් තේරෙනවා. එතකොට එයා කියව ගන්නවා අම්මා. එයා කියව ගන්නවා තාත්තවනේ. තාත්තා කියව ගන්න. තාත්තා කොහොමද ඉන්නේ? අම්මා කොහොමද ඉන්නේ? අම්මා මට එපයි කියපුවා අම්මා කරාද? තාත්තා මට කරන්න කියපු පින් තාත්තා කරාද?
ඒක කියව ගන්න දවසට අන්න එදාට ළමයා ඔබට ඇත්තට ගරු කරනවා. අවුරුදු 20ක් වෙනකන් ළමයි අපිට ගරු කරන විදිය හෝ ගරු නොකරන ආකාරය ගැන එච්චර කලබල වෙන්න ඕනි නෑ. මොකද ඒගොල්ලෝ ගරු කරන්නේත් අපිට ඒ කාලේ ලොකු අවබෝධයකින් නෙමෙයි, ගෞරව නොකර ඉන්නෙත් ලොකු අවබෝධයකින් නෙමෙයි. 20ක් වෙනකන් අඩුම වැඩිහිටියෙක් වෙනකන් එයා එච්චර ලොකු තේරුම් ගැනීමක් නැහැ. ගොඩක් වෙලාවට තියෙන බය නැහැ. දැන් මේ පොඩි නමලා මම දැක්කම් වැඳගෙන එහෙම තමයි කතා කරන්නේ. හොඳයි. ඒ මොකද වැඳෙන්නේ නැතොත් මං දෙයිද කනේ පාර. බය. බය. එහෙම නැතොත් ඒක ගෞරවය වෙන්නේ සීලවන්ත ස්වාමීන් වහන්සේ, බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ වගේ අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අවුරුදු 30 වෙච්ච ස්වාමීන් වහන්සේලා මාත් එක්ක කතා කරද්දී හඳලා ගෞරවයෙන් කතා කරනවා නම් ඒක තේරුම් ගන්න. මොකද ඒගොල්ලෝ දන්න මං ගාන්නේ ඕ බන්නේ නැහැ. පොඩි හාමුදුරුව කෙනෙක් වැඳගෙන කතා කරන්නේ, පොඩි ළමයෙක් මේ පුහුණු වෙන කෙනෙක් වැඳගෙන කතා කරන්නේ ගෞරවයට කියලා මම හිතන්නේ නැහැ. ඒක ගෞරවයේ වගේ පෙනුනට ඒක ගෞරවයට වඩා ඒක ඇතුළේ තියෙන බය. ඒ ප්‍රශ්නේ නෑ. මුල් කාලේට මුල් අවුරුදු 20ට හොඳටම ප්‍රමාණවත්. හැබැයි එතනින් පස්සේ ඒ තීරණාත්මක අවධිය. එතෙන්දී එයාගේ හිතට අපි දේවල් ඇතුල් කරලා නැතිබුණොත් භාග්‍යවතුන් වහන්සේ කෙරේ ගෞරවයක්, ධර්මයේ කෙරේ ගෞරවයක්, සංඝයා කෙරේ ගෞරවයක් අපි ඇති කළ නැතිබුණොත් අපට බයට යා යහපත් වෙන එක. ඒක මතක තියාගන්න. අපට බයට යා නිවැරදි වෙන එක නෑ. මොකද අපේ පිළිබඳව බය ඉවරයි ඒක. විශ්ව පයින්නකොට ඒ යුගයේ නිමයි. 20ක් උපරිම 20ක් නෑ. ඒ වගේ වෙනකන් තමයි යම් කිසි ආකාරයක බයක් ඇතුලේ පොඩි හරි තැති ගැනීමක් ඇතුලේ දේවල් වෙනස් වෙනවා. 20 පෙන්නට පස්සේ தත්ත්වය අවබෝධය ඇතුලේ. වෙනස් වුණොත් වෙනස් වෙන්නේ අවබෝධයෙන්, වෙනස් නුනොත් වෙනස් නොවි ඉන්නේ අවබෝධයෙන්. දැනුවත් වෙයි. දැනුවත්. ඒ නිසා දරුවෝ තාම කිසිම ගෞරවයක් නැහැ. ඒ වගේ දේවල් ගැන කලබල වෙන්න බෑ. මොකද ඔබට යාව පාලනය කරන්න. හැබැයි ඔබ අඛණ්ඩව භාගතුනාත් ගැන, සද්ධර්මය ගැන, ආර්ය සංඝයා ගැන ගරුත්වය හරියට පවත්ව ගන්න. හරියටම පවත්ව ගන්න. ඔබ වැඩිහිටියෙක් වන ඔබ. ඔබේ ගරුත්වය විඳට දෙන්න එපා. කවදාකවත් ගෙදරදී සායනාන්සලා ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ කියලා කතා කරනවා කියලා මිසක ගෙදර දරුවෝ එක්කවත් නෑදෑයෝ එක්කවත් හාමුදුරු කෙනෙක් ගැන කතා කරද්දී මම යෝජනා කරනවා ඔබ නම් කියලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ කියලා කතා කරන්නේ නැතුව ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන විස්තර කතා කරන්න. ඒක නොකළ යුතුයි. මම යෝජනා කරනවා ඒක නොකළ යුත්තේ අපේ ජාතිය අනාගත රැකවරණය වෙන්න. හාමුදුරුවන්ට නම කියලා ගෙවල් වල කතා කරන තත්ත්වයක් ආවොත් දරුවෝ හදාගන්න එකත් දහම්පාසල් ආදී දරුවන්ට මඟ පෙන්වන ආයතන පවත්වාගෙන යන එකත් ලොකු අර්ථයකට යනවා. බොහෝ අයට අද වෙලා තියෙන ඛේදවාචකයක් තමයි සමහර මලගෙවල් වල නිදි වරන්න පාවිච්චි කරන්නේ හාමුදුරුවෝ ගැන කියෝ. හාමුදුරුවන්ට බැන බැනි ඛේදවාචක. හාමුදුරුවෝගේ ප්‍රශ්න තියෙනවා නම් කෙලින් ගියේ මූණට කියන්න. මූණට කියන පෞරුෂය නැතුව තැන් තැන් වල කියන්නේ පාටි. මොකද තැන් තැන් වල කිව්වා කියලා හාමුදුරුවෝ වෙනස් වෙන්නේ නැහැ. හාමුදුරුවෝ හදන්න බෑ අතන මෙතන කිව්වා කියලා. කෙලින් කතා කරන්න. හාමුදුරුවන්ට පැහැදිලි කරන්න. ඔබට පේනවා නම් හාමුදුරුවන්ගේ චර්යාවන් නේ වැරද්දක් නේ. ඒත් මතක තියාගන්න. හාමුදුරුවෝ ගැන දරුවෝන්ට කිය දරුවෝ ඉස්සරහා බැන බැන හිටියොත් දරුවෝ අතාරින්නේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි. ඔබ නම් අතාරින්නේ හාමුදුරුවෝ විතරයි. දරුවෝ අතාරින්නේ මුළු ආගම. මුළු ධර්මෙම අතාරිනවා. ඒගොල්ලෝගේ ඔළුවට යන්නේ අම්මලා මේ බණින්නේ මේ පන්සල් හොඳ නැති ඉඳ තමයි යන්න හොඳ නැහැ මේ පළාත. ඔළුවට සමහර විට ඒ දරුවට මේ ධර්මයේ ඕන කාලේ වෙනකොට හොඳ හාමුදුරු කෙනෙක් ඉන්නත් පුළුවන්. අර නරකට හිටපු හාමුදුරුව වෙනස් වෙලා ඉන්නත් පුළුවන් නේ. හැබැයි පුංචි කාලේ ඔළුවට කාවැද්දුවොත් බැන හාමුදුරුව කියන්නේ වැඩකට නැති කෙනෙක් කියලා මේ බණ අහලා වැඩක් නැහැ කියලා ඔළුවට කාවැද්දුවොත් ලොකු විපතක් කරනවා.
පුංචි විපතක් නෙවෙයි. ලොකු විපතක් කරගන්න බව මතක තියාගන්න. මේක මේ මතක තියාගන්න මේ කාරණා කියලා දෙන්නේ හාමුදුරුන්ලගේ පැවැත්ම කියන කතාව ගැන හිතලා නොවන බව වර්ධව ගන්න බෑ. මෙතන මේ හාමුදුරුන්ලගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ එක එක හාමුදුරුවන්ගේ දුබලකම් වල තියෙන ප්‍රශ්නෙට වඩා මේ જાතියකට නිවන් දකින්න තියෙන ශාසනයනේ. මේ ශාසනය වෙනුවෙන් පෙනී හිටින එක පිරිසක් තමයි ස්වාමීනාන්සලා කියන්නේ. ගුරුවරු විදියට. ඒ පිරිස ගැන ගරුත්වය අපි ගොඩනගන්න ඕනේ. ඒ පිරිසත් ගෞරවය රැක ගන්න දැනගන්න ඕනේ. නමුත් අපි ඒ ගෞරවය ආරක්ෂා කරන්න. කාර්ය අවශ්‍යයි. ඒක වැඩිහිටියෝ ගොඩක් කල්පනාකාරී වෙන්න කියලා මම යෝජනා කරනවා. මොකද අද සීමාව ඉක්මවලා යන බව පේනවා. ඒකේ ප්‍රතිඵලය තමයි වේගෙන් පන්සලෙන් ළමයි ටික ඈත් වෙනවා. ළමයි ටික පන්සලෙන් ඈත් වෙනවා යනු, දහම් පන්සලෙන් ඈත් වෙනවා යනු, වනමඩුවෙන් ඈත් වෙනවා යනු දරුවෝ ටික මතක තියාගන්න. තව බොහෝ බලවේග ඒ ළමයි අත්පත් කරගන්න බලාගෙන ඉන්නවා. ඒ ළමයිව පාවිච්චි කරලා වෙළඳාම් කරන්න බලාපොරොත්තු වෙන්න බව. පොඩ්ඩක් හරි ඔළුවට දාලා තිබුණොත් පව්පින් ගැන, කුසල ගැන, කරන හොඳ දේ නරක දේ විපාක ගැන චුට්ටක් හරි බේරිලා ඉන්න. චුට්ටක්. ඒ කියන්නේ හිතන්න ඔබේ දරුවෝ වෙනුවෙන් මේ කියන්නේ දරුවෝ අඩුම නිවන අවබෝධ කරගන්න උදව් කරගන්න බැරුණා අපාය වැටෙන්නේ නැතු වෙන බේරෙන්න අපි දරුවෝ ටික රකින්න ඕනේ. මේ ධර්මය අර අපිට මොනවද දරුවන්ට දෙන්න තියෙන්නේ? මොනවද දුන්නත් ඒගොල්ලෝගේ ප්‍රශ්න විසඳනවද නේ? විසඳෙන්නේ නැහැ. ඔච්චර ඉගෙනුවත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ධර්මය දෙන්න ඕනේ. ධර්මය දුන්නොත් ඔය කොයි දේ ලැබුණට පස්සේ කොයි දේ අහිමි වුණාට පස්සේ එයා කවුද කියලා තේරුම් ගන්න ජීවත් වෙනවා. බුද්ධිමත් වෙනවා. තාම බුද්ධිමත් වෙනවා. හරි. ඊළඟට ගරු කිරීමේ තියෙන සප්‍රයෝජනවත්. ගරු කිරීමේ තියෙන වටිනකම තමයි කෙනෙකුට එයා ගැන තියෙන ගරුත්වය වර්ධනය වෙනකොට මම ඒක නැවත කියනවා. ඔබ කෙනෙකුට ගරු කිරීමෙන් තිබෙන ලොකුම ප්‍රතිලාභය තමයි ගෞරවය ලබන්නාට තමන්ගේ ජීවිතය ගැන ගෞරවනීය හැඟීමක් ඇති වීම. ඒ කියන්නේ ඔබට කවුරු හරි ගරු කරනකොට ඔබට ඔබ ගැන ගරුත්වයක්, ඔබ ගැන අගයක්, ඔබ ගැන වටිනකමක් දැනෙන්න පටන් ගන්නවා. ඒ ගෞරවය ලබනකොට තියෙන එක. හැබැයි මතක තියාගන්න. පුංචි කාලේ ඉඳලා අගයක්, ගෞරවයක්, වටිනකමක් යම් කිසි කෙනෙකුට ලැබෙමින් එයා හැදුනොත් වැඩුනොත් එයාගේ ජීවිතේ එයත් ලොකු වුණාට පස්සේ කෙනෙකුට ගරු කිරීම කියන එක දෙන්න පටන්. මොකද ජීවිතේ අර ලැබපු දේවල් දෙන්න සමහර කිසිසේත්ම පෙළඹෙන්න විදියක් නැහැ. ගෞරවය ලැබලා නැත්නම් ජීවිතේ අගයක් ලැබලා නැත්නම් ගෞරවය කියන එකේ වටිනකම දන්නේ නැහැ. එයා විඳපු නැති දෙයක්. එයා කොහොමද අනිත් අයට දෙන්නේ? එයා ඒකේ අගය දන්නේ නැහැ. එයා ඒකේ වටිනකම් දන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරනවා ඔබලාගේ දරුවන්ගේ ගෙදර පවුලේ සමාජිකයින්ට හැම තිස්සෙම ගෞරවනීය ජීවිතයක් දෙන්න. අගයක් සහිත ජීවිතයක් දෙන්න. වටිනකමක් දෙන්න. ඒ කියන්නේ හොඳයි කියන්නේ. ලස්සනයි කියන්නේ. දක්ෂකමට ප්‍රශංසා කරන්න. යහපත් හැසිරීමට ප්‍රශංසා කරන්න. ඒ හොඳ ඒ යහපත් බව ඒ දක්ෂකම බලලා පස්සේදී ඒක කරනවා කියලා බලන් ඉන්න එපා. යහපත් කමට ඒ මොහොතේම යහපත් ප්‍රතිචාරය දක්වන්න. මොකද මම කිව්වේ නැතත් ඔබ ළමයින්ගේ දුර්වලකම් වලට ඒ තනින් ප්‍රතිචාර දක්වනවා නේ. ඒ සැනින් ප්‍රතිචාර දක්වනවා නේ. ඒක අනිවාර්යයි. එතකොට යහපත්කමට ඔබගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්න ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. යහපත්කමට ප්‍රතිචාරයක් ඕන. ඒ නිසා බුද්ධිමත්ව හොඳට අවබෝධයෙන් ඔබ කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා නේ. අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ළමයෙකුගේ යහපත්කමක් දැක්කොත්, ගුණවත්කමක් දැක්කොත්, හොඳ
හොඳක් දැක්කොත් ඒ ළමයාට අගයක් දෙන්න. දුර්වලකම් ඒ ළමයිත් එක්ක කතා. ඒ ළමයාගේ ආරකරුවෙක් එක්ක කතා. දැන් අපි මේ පොඩි හම්දුල්ලාගේ දුර්වලකම් කතා කරනවා අපි අත. අපේ වික්ෂුන් අත. දුර්වලකම් කතා. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ අම්මා තාත්තා ගෙන්නවල කතා කරනවා. එහෙම නැත්නම් එයා මහාන කරපු ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ ගුරුවරයා එක්ක කතා කරනවා. මම පොඩි හම්දුල්ලා ගැන මේ ගමේ මිනිස්සු එක්ක කතා කරන්න සූදානම් නැහැ. පොඩි හම්දුරුවගේ තියෙන දුබලකම් ගමේ මිනිස්සු රැස් කරලා කියන්න මම කැමති නැහැ. යටත් පිරිසෙන් අපේ දායක සභාව එක්ක හරි මම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නම් විතර. දැනුවත් කරලා තැබිය යුතු දෙයක් නම් විතර දැනුවත් කළා. ඒත් කවුද පොඩි හම්දුරුවෝ කියලා සමහර වෙලාවට ඒගොල්ලෝ අඳුන්වලා දෙන්නේ නැහැ. ඇයි කියන්නේ? දක්ෂ පොඩි හම්දුරුවෝ මං අඳුන්වලා දෙනවා. හොඳ එක්කෙනාව එළියට පෙන්නනවා. මෙයා හොඳයි. මෙයාගේ හොඳ ගති තියෙනවා. මෙයා දක්ෂයි. දැන් සමහරව ඉන්නවා මගෙන් එක ගුටියක් කාපු නැති අය. මම ඒගොල්ලෝ වහාම පෙන්නනවා හිට. මෙයා මෙච්චර කල් වෙනවා තාම එක ගුටියක් කාලා නැහැ. ඒ අගේ දෙන්න. ඒක සමාජයට දෙන්න. කෙනෙක් අගේ කරන්න ඕනේ අනිත් අයට. කෙනෙක්ගේ දොස් අඩුපාඩු කතා කරන්න ඕනේ. එයත් එක්ක සහ එයාගේ ජීවිතයට උදව් කරන්න පුළුවන් ළඟම අය. ස්පීකර් ගැට ගහන එක කිව්වට වැඩක් නෑ. දුර්වලකම් හතර වටේ ඇත් එක කියලා වැඩක් නෑ. කිසිවක් විසඳෙන්නේ නෑ. කිසිවක් වෙනස් වෙන්නේ නෑ. සිද්ධ වෙන්නේ එකම දෙයක්. එයාට හිතට ඇති වෙනවා දැන් ඉතින් මම ගැන හැමෝම දන්නවා දැන් මට කොහොමත් එකයි කියලා. දැන් මට කොහොමත් එකයි කියලා තමයි. ලැජ්ජාව කියලා අල්ප මාත්‍රයක් හරි තිබුණා නම් ඒකත් ඉවරයි. තමන් රැකිලා ඉන්න ඕනි කියලා පොඩි හරි බයක් හිරියොතක් දෙකේ පොඩ්ඩක් හරි තිබුණා නම් අපි දිගින් දිගටම හැමෝමත් එක්ක අපේ දරුවෝ ගැන කියන්න යෑමේ විපාකය වෙන්නේ ඒගොල්ලොන්ට බින්දුවක්වත් ලැජ්ජ බය කියන එකක් නැති වෙලා යනවා. මම යෝජනා කරනවා අපට ඔබේ දරුවෝ යහපත් කරගන්න ඕන නම් ඔබේ දරුවන්ගේ ප්‍රශ්න ඔබේ දරුවොත් එක්ක කතා කරන්න. වත්තවටේ ආයක කියන්න එපා. කීමෙන් කිසිම ඵලයක් නැහැ. කිසිම ඵලයක් නැහැ. වෙන්නේ එකම දෙයයි. දැන් මගේ දුර්වලකම් හැමෝම දන්නවා අපේ අම්මා ඔක්කොමත් එක කියලායි තියෙන්නේ කියලා අම්මත් එක්ක තරහක් තියෙන එච්චරයි. එච්චරයි. වෙන මොකුත් නැහැ. එයා හැදෙන්නෙත් නැහැ. එයා පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙත් නැහැ. එයා ද්වේෂකින් ක්‍රෝධකින් ජීවත් වෙනවා. තව අර වගේ වැඩම කරනවා. තව. දැන් මම මගේ මේ ශිෂ්‍යෝගේ සමහර වැඩිහිටි ශිෂ්‍යයන් අවුරුදු 15 කරනකෝ ආයේ ප්‍රශ්න සමහර ඒවා මම 89 ඉස්සරහම කතා කරන්නේත් නැහැ. මගේ කුටියට එන්න කියලා කතා කරනවා. සමහර. මොකද බරපතල වැරද්දක් කරලා තිබුණත් මම කරන්නේ එයාගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරලා එයාගේ වැරද්දේ තියෙන බරපතලකම සාකච්ඡා කරලා එයාට නිවැරදි වෙන්න අවස්ථාවක් දෙනවා සමාජයට එයාව හංගඩු ගහන්නේ නැහැ. අඩුම අපේ 80 දෙනා අතරවත් හංගඩු ගහන්නේ. එහෙම තීන්දුව ගන්න වෙලාව තියෙනවා. විශේෂයෙන් වැඩි විශේෂයක්. ඒ මොකද එහෙම කරන්නේ? ඒගොල්ලන්ට නිවැරදි වෙන්න අවස්ථාව දීමයි අපි කරන්නේ. නිවැරදි වෙන්න අවස්ථාව දෙන්න. ඒක කුඩා ශිෂ්‍යයෙකුගේ ප්‍රශ්නයක් විසඳද්දි වෙනස්. ඒක අපි රාජ්‍යයේ ඉස්සරහා සාකච්ඡා කරනවා. හැබැයි අවුරුදු 15 18 පැන්න කෙනෙක්ගේ ඒක වෙනම විදියකට. හැමෝගම ප්‍රශ්නක විදිහට විසඳන්න බෑ. පොඩි හාමුදුරු කෙනෙක්ගේ එහෙම ගමේ අය එක්ක නැහැ. ඒක බෑ. දතේරුණා. ගෞරවය දෙන්න. ආදරය දෙන්න. කරුණාවන්තකම දෙන්න. දෙන දේවල් ලැබෙයි. එයාට ලැබිච්ච ඒවා අනිත් අයටත් දෙන්න. එයාට කවදාවත් නොදීපු දෙයක්, නොලැබිච්ච දෙයක්, වින්දේ නැති දෙයක් එයා අනිත් අයට දෙයි කියලා විශ්වාස කරන් ඉන්න එපා. මොකද එයාගේ වැඩ කරන්නේ රෝෂයනේ. ක්‍රෝධය. මට කවදාකවත් ආදරෙත් ලැබිලා නැහැ, කරුණාවන්තකම ලැබිලා නැහැ. මට හොඳින් කතා කරලා නැහැ. මං කරපු හොඳ දෙයකට හොඳයි කියලා නැහැ. ඒ රෝෂය ආවම ජීවිතේ ඒගොල්ලෝ කොච්චර සමාජයට කරදරද?
ඒ වගේ අය වැඩි හිටියෝ වෙලා කොච්චර සමාජයට අපරාධ කරනවද? වෛර කරනවද? ඔය බලන්න ගොඩාක් ඔය අපිට පේනවනේ රටේ අනුන්ට හිංසාකාරී ලෙස හැසිරෙන මිනිස්සු. අනුන්ට කරදරකාරී ලෙස වැඩ කරන මිනිස්සු අපිට කොච්චර පේනවද? හොඳට හොයලා බලන්න. ඒගොල්ලොන්ගේ මූලය ගත්තොත් gedara ආදරේ නැති gedara. කරුණාව නැති gedara. සෙනෙහස දයාව නැති gedara. gedara කවුරුක්වත් අනිකාට ගරු කරන්නේ නැති gedara. හොඳට හොයලා බලන්න. කාගේ හරි තියේ නම් කිසිම වටිනාකමකට ගරු කරන්නේ නැති හැසිරීම ප්‍රධාන හේතුව gedara. ප්‍රධාන හේතුව gedara. ආයෙ වෙන කොහෙවත් නෙමෙයි. ඒ ඇතුළේම ප්‍රශ්නයක්. අම්මා තාත්තට ගරු කරන්නේ නැති gedarak නම්, තාත්තා අම්මට ගරු කරන්නේ නැති gedarak නම්, දරුවෝ දෙමව්පියන්ට ගරු කරන්නේ නැති gedarak නම්, දෙමව්පියෝ දරුවන්ට ගරු කරන්නේ නැති gedarak නම්, ඒ ගෙවල් වලින් බිහි වෙච්ච අය ගැන තමයි අර ගම්වල කියන්නේ කටු ගස්වල කටු උල් කරන්න ඕනි නෑ කියන්නේ. ඒ විදියෙම කටු වෙනවා. ආය අමුතුවෙන් උල් කරලා තුඩ හදන්න ඕනේ නෑ. ඒ අර මුල් එනවා. ඒ හින්දා හොඳට තේරුම් ගන්න. පුහුණුවෙන් මේවා වෙනස් කරන්න පුළුවන්. ජම්මේ මොනවද තිබුණත් හරි පුහුණුවක් හම්බුනොත් වෙනස් කරන්න පුළුවන්. ඒකනේ අපේ ගම්වල කතාව තියෙන ජම්මේට වඩා පුරුද්ද ලොකුයි කියලා. ඒ කියන්නේ අපි ජම්මේට දීලා බලන් ඉන්නේ අපි જાතියක් විදියට. අපි ට්‍රේනින් එකක් දෙනවා. අපි පුහුණුව ඇතුලේ උත්සාහ කරන ජම්ම වෙනස් කරනවා. මොකද ජම්ම මූලයේ අර්බුද තියෙන්න පුළුවන්. ජෙනටිකලි අවුල් තියෙන්න පුළුවන්. හැබැයි හරි පුහුණුවක හිටියොත් ඒ ජන්මෙන් ආපු ගති යම් දුරකට හෝ පරිවර්තනය කරන්න. පොඩ්ඩක් මා ගොඩක් කෙරෙවිද පොඩ්ඩක්. කොහොමද? ඔබලාගේ දරුවෝ වැඩිහිටියන්ට ගරු කරන පිරිසක් කරන්න ඕනි කියලා ඔබ හිතනවනේ. ඔබලාගේ දරුවෝ ගුරුවරුන්ට දෙමව්පියන්ට ගරු කරන පිරිසක් බවට පත් කරගන්න ඕනි කියලා හිතනවා නම් ඒගොල්ලොන්ට ගෞරවණීය අගයක් සහිත ජීවිතයක් දෙන්න. මේකෙන් කියන්නේ දඬුවම් කරන්න එපා. වැරද්දට දුර්ගුණයට දොස් කියන්න එපා. එහෙම එකක් නෙවෙයි කියන්නේ. එහෙම වුණොත් හොඳට තියෙන්නේ. ඒවා හරියන්නේ නැහැ. දඬුවම් දෙන්න. දඬුවම අවශ්‍යයි. දඬුවම අවශ්‍යයි. මේ ඔක්කොම බටහිර කියන ඒවා මෙහි කරන්න බෑ. ඔක්කොම කරන්න බෑ. හිංසනේ පුළුවන් තරම් අවම කරන්න. හිංසාවක් නොවෙන්න දඬුවම් පුළුවන් තරම් පාලනය කරගෙන දෙන්න ඕනේ. හැබැයි කවුරු හරි කියනවා නම් දඬුවම් එකක්වත් නොකර ළමයින්ව පරිස්සම් කෙරෙල්ල ගැන මං හිතන්නේ එහෙම කියන වැත්ත එක ළමයෙක්වත් පාලනය නොකරන මිනිහෙක්. ඕ ඒ ළමයින්ට නන්නත්තරේ යන්න දීලා බලන් ඉන්න අම්මන්ඩි කෙනෙක්ව තමයි ඕක කියන්නේ. එහෙම වැඩ කරන්න බෑ. අපි දන්නවනේ ප්‍රායෝගිකවනේ ඔය ගෙවල් වල එක ළමයෙක් එක්ක හුරුතල් වෙවි ඉන්න ළමයි කියන ඕනේ එකට ඉඳ දීලා ඉන්න කට්ටියට ඔය වගේ ලොකු කතා කියන්න පුළුවන්. 80ක් එක්ක ඔට්ටු වෙන අපි දන්නවා ධර්ම මොකක්ද කියලා. ඇත්ත මොකක්ද කියන්නේ? දඬුවම් තියෙනවා. දඬුවම් තියෙනවා. ඒත් මම තදින් විශ්වාස කරනවා කවදාකවත් කායික හිංසනයෙන් කවුරුවක්වත් වෙනස් කරන්න නම් බෑ. අර දඬුවමක් දුන්නම දඬුවමක් ලැබුණම තියෙන දේ තමයි පොඩි කාලයක් හරි බයට පාලනය වෙනවා. ඒක බයට පාලනය වෙනවා. ඒකෙන් කියනවා දෙයක් නිවැරදි වෙලා කියලා නේ. ආයෙත් ඒක වෙන විදිහකට කරන්න පුළුවන්. ඒත් ඒ පාලනය අවශ්‍යයි. ළමයෙකුට පාලනය අවශ්‍යයි. ඒක කරා ඒත් අගෞරව කරන්න. අවමන් කරන්න. ළමයෙකුගේ ඔළුවට දාන්න එපා වැඩකට නැති මිනිස්සෙක් විදියට. පුළුවන් තරම් යාව මේ උද්‍යෝගිමත් කරන්න. ඔයාට තව හැදෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න. ඔයාට මේ ලැබෙන අවස්ථාව ඔයා ප්‍රයෝජනෙට ගන්න කියන එක ඇති කරගන්න. වෙනස් වෙන්න පුළුවන් කියන විශ්වාසය හදන්න. ඒක අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි. හැම මොහොතකම ඔළුවට දාන්න. යාට වෙනස් වෙන්න පුළුවන්. නිවැරදි වෙන්න පුළුවන්. ඒකට ශක්තිය ආගිකව තියෙන බව. ඒක ඔළුවට දාන්න. ඒක ඔළුවට දැමීම වැදගත්. එහෙම වෙනුවට හංවඩුවක් ඇහුවොත් ඒ හංවඩුව එයාව ජීවිතේම අර්බුදේ කරා යයි. ඒ හින්දා දරුවන්ට අවමන් නොකර අගෞරව නොකර දරුවෝ හදා වඩා ගැනීමට දෙමව්පියෝ කැප වෙන්න ඕනේ. ඒක දරුවන්ගේ ජීවිත සාර්ථක කරන්න තියෙන හොඳ ක්‍රමයක්. ඒක ඉතින් ආදරය, කරුණාව, සෙනෙහස බලා ගැනීම
ළමයින්ට විශ්වාසයක් ඇති කිරීම මම ඉන්නවා ඔබ වෙනුවෙන් කියන මොන දේ වුණත් මාත් එක්ක කියන්න පුළුවන් මාත් එක්ක ඇත්ත කතා කරොත් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා කියන එක. ඒ විශ්වාසය ළමයින්ට ඇති කරගන්න. ළමයා ජීවිතේ වැදගත්ම දෙයක් ඉර කරන් ඉන්න දෙයක් කිව්වට පස්සේ එයාට ඒකට ඔබ ප්‍රතිචාර දක්වන විදිය අනුව එයා ඔබ විශ්වාස කරනවා. එහෙනම් ඔබ දරුවට දෙන ඒ ගෞරවනීය ජීවිතේ පෙරළනකොට ගෞරවනීය ජීවිතය ලැබෙන්න හේතුවක් වෙනවා. ඒක හේතුවක් වෙනවා. ළමයාට ඔබට වංක වෙන්න බැහැ. ළමයාට ඔබට බොරු කරන්න බැහැ. ළමයාට ඔබ ගාව කපටිකම් කරන්න බැහැ. ඒක ඔබ ලබා දෙන ජීවිතෙත් එක්ක වෙන දෙයක්. ඔබ දිගටම අවංක වෙනකොට ළමයින්ට වංකකම් කරගෙන යන්න පුළුවන් සීමාවක් තියෙනවා. වමාරන්නට. ලැජ්ජ හිතෙනවා. මම මේ මොනවද කරන්නේ කියලා. තව කී දවසක් අම්මට බොරු කරන්නේ. තව කී දවසක් තාත්තා ගාව වංචාව කරන්නද කියලා හෘදේ සාක්ෂියේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න හැබැයි ඇහෙන්නේ අපි යාට අවංක ගෞරවනීය ආදරණීය ජීවිතයක් ලබා දුන්නොත්. එහෙම නැතුව අපිත් කරේ යාට කපටිකම නම් එයාට අපිට කපටිකම් කිරීම එච්චර අමාරු දෙයක් නෙමෙයි. අපි යාට කරේ පහත් කිරීම නම් අපිව පහත් තත්වයකට ඇදලා දාන එක යාට ප්‍රශ්නයක් නෙමෙයි. හොඳට මේ දේවල් තේරුම් මතට අවබෝධ කරගෙන අමංගේ දරුවෝ එක්ක වැඩ කරන්න. ඒක අත්‍යවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යයි දරුවෝ වෙනස් කරන්න. ඒ වගේමයි ස්වාමි පුරුෂයා සහ බිරිඳ කියන දෙදෙනා එකිනෙකාට ගරු කරන ඊටාම වැදගත් ජීවිත බවට අපගේ ගිහි ඇත්තන්ගේ ගෘහ ජීවිත පත් කර ගන්න ඕන. බිරිඳ සහ ස්වාමි පුරුෂයා එකිනෙකාට ගරු කිරීම අත්‍යවශ්‍යයි. ගොඩාක් ගෘහ ජීවිතවල තිබෙන විශාල අර්බුදවලට හේතුව මොකද්ද කියලා බැලුවොත් ගෞරවය නැතිකම ආදරය නැතිකම. දැන් ගිහි ගෙදරක නම් ආදරයක් නැති මිනිස්සුන්ට කොහොමවත් ගෞරවයකුත් නැහැ. ගෞරවයක් නැති මිනිස්සුන්ගේ හිතවල කොහොමවත් ආදරයක් තියෙන විදියකුත් නැහැ. ඒ දෙක එකටනේ යන්නේ. ආදර ගෞරවය කියන්නේ අපි කියන්නේ නේ. ආදර ගෞරවය. ඒ කියන්නේ ආදරේ ගෞරවය කියන එක ගෘහස්ත ජීවිතයකදී එකට යනවා. එකට යනවා. ආදරේ නැති වෙච්ච දවසට ගෞරවෙත් ඉවරයි. ගෞරවය නැති වෙච්ච දවසට ආදරයක් නම් කොහෙත්ම තියෙන්න බෑ. අඩුම ආදරය කියන කොටස චුට්ටක් හරි අඩු වුණත් ගෞරවය හරි තියෙන. ඒකත් ලොකු දෙයක්. ඒකත් ලොකු දෙයක්. ඇයි මේ අපි වැඩිහිටියන්ට ගරු කරන්න ඕනි කියන්නේ? ඇයි අපි බිරිඳකට සමියෙකුට ගරු කරන්න ඕනි කියන එකේ අදහස මොකක්ද? ඒක හරියට මේ වගේ. අපි ගහකින් ලස්සන මල් පිපෙන්න ඕනි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ගහකින් මිහිරි ඵලයක් අපිට ලැබෙන්න ඕනි කියලා අපි බලාපොරොත්තු වෙනවා නම් අපි ගහේ මුල් කපන එක නවත්තන්න. ගහේ පොතු ගලවන එක නවත්තන්න. ගහට අපේ මුල් ටික රැකෙන්න පොර ටිකක් එකතු කරන්න. මුල් ටික රැකෙන විදිහට පස් ටිකක් දාන්න. වසවිස ගහට එකතු වෙන එක නවත්තන්න. ඒ ගහේ මුල් රැක්කොත් ඒ ගහේ මුල් ආරක්ෂා කරොත් ඒ ගහෙන් ලැබෙන ඵල ඊටාම බලගත් මියුරු ඵල වේ. ඒ තමයි අපේ වැඩිහිටියෙකුට ගරු කිරීමෙන් අපේ මුල් ආරක්ෂා කරවන. අම්මට ගරු කරනවා යනු අපේ මුල ආරක්ෂා කිරීම. අපේ මූලයන් ආරක්ෂා කිරීම. ඒ මුල් රැකුණොත් තමයි අපිට ඒයින් ලස්සන ප්‍රතිඵල තවදුරටත් දකින්න ලැබෙන්නේ. අම්මට තියෙන මුල් විනාශ වෙන්න හොඳ නැහැ. තාත්තගේ මුල් විනාශ වෙන්න හොඳ නැහැ. ආමුදුරෝ වෙච්ච අපගේ මුල් අපි විනාශ කරගන්න හොඳ නැහැ. විනාශ කරගන්න හොඳ නැහැ. අපේ මුල් විනාශ වෙච්ච දවසට අපි කියන වෘක්ෂේ කඩගෙන මුල් එක්ක තමයි අපි රැකෙන්නේ. එහෙනම් ඒ වැඩිහිටියන්ට ගරු කිරීම නම් ගහක මුල් රකින්නවද? ගහක පොතු ටික හුරන්නේ නැතුව ඉන්නවා වගේ එකක්. එතකොටයි දවසක ඒ ගහ නැමැති මනුෂ්‍යගෙන් ලොකු ප්‍රතිඵලයක් සමාජයට ලැබෙනවා. මුල් ටික හොඳට පෝර ලැබපු, හොඳට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික ලැබපු, හොඳට රැකවරණය ලැබපු මුල සහිත ගහ දීර්ඝ කාලයක් වෘක්ෂයක් විදියට වාදනය වෙනවා.
ඒකේ ලොකු සේවාවක් අනිත් පැත්තට වෙන්න පටන් ගන්නවානේ. ලොකු සේවාවක් වෙන්න පටන්. ඒකින්ද ඒ කරු කිරීම කියන එක අපි අපේ ගෙදර ඉන්න වැඩිහිටියාට ප්‍රධාන කළ යුතුමයි ගෞරවය. ඒකනේ අර සිංහලවාද සූත්‍රයේ තියෙන බිරින්දෑවරුන්ට කරු කිරීම ස්වාමි පුරුෂයින්ගේ යුතුයකම ලෙස යුතුයකම් අතර පෙන්නනනේ. ඔය ආභරණ ගෙනත් දීම, ගෙදර කටයුතු පවරා දීම ඒට කලින් කියන්නේ සම්මානනාය. කරු කිරීම කියන්නේ කරු කිරීම. අවමන් නොකිරීම. ඒ දෙක බිරිඳක වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් අතර ප්‍රධානයි. ඒ කාලේ හැටියට ගත්තොත් බිරිඳක් කියන්නේ පිරිමියට සාපේක්ෂව ආර්ථිකයෙන්, අධ්‍යාපනයෙන්, ආගමිකයි කී මොකගෙම දුර්වල කෙනෙක්. යුතුයපුර 600 වසරේ තථාගත බුදුහාමුදුරුවෝ මේව දේශනා කරන කාලේ. ඉතින් උන්වහන්සේ පිරිමියට බලගත් පිරිමියට දේශනා කරා ඔබගේ බිරිඳට ගරු කරන්න. ඔබගේ බිරිඳට යටත් පිරිසෙන් අවමන් නොකරයි. ඉතින් අදටත් වළංගු වෙන්නේ. අදටත් ආසියාතික රටවල තවම බලවත් කවුද? පිරිමි. තවම බලවත් පිරිමි. දැන් ඔය මම ඊයේ ආවේ කැනඩාව කියන රටේ ඉඳලා. ඉතින් ඒ රටවල් වල නම් දැන් ඔක්කොම සමායිතිය කියලා වගේ තමයි පිළිගන්නේ. ඒත් ඇමරිකාව වගේ රටවල් වල තාමත් කාන්තාවකට ජනාධිපති විල්ල ලේසි නෑ. ලේසි නෑ. මොකද අවසාන විග්‍රහයේ ඒගොල්ලෝ මොන නීතිය ඇතුලේ තිරිමියා මේ කාන්තාවට සමානයි කියලා පෙන්වන්න ගියත් මනුෂ්‍ය సంతාන ඇතුලේ එහෙම එකක් වෙලා නැහැ. ඒගොල්ලොන්ගේ ඔළුවේ වෙන එකක් වැඩ කරනවා. මම යෝජනා කරන්නේ කාන්තාවට ගෞරවය. කාන්තාවගේ ගෞරවය ආරක්ෂා කරනවා නම් ඒ ආදරය බලා ගැනීම ලැබෙනවා නම් නීතිය පොතේ මොනවද තිබුණත් ප්‍රශ්න ඉවරයි. නීති තිබුණත් නැතත් කාන්තාව සුරක්ෂිතයි. ගේ ඇතුලේ ඇය අවමානට ලක් වෙන්නේ නැහැ. ඇයට ගෞරවය හම්බ වෙනවා. ඒකම තමයි පිරිමියාට. නීතියෙන් ගෙදර ගෘහ මූලිකයා ඔය නම් තිබුණට වැඩක් නැහැ නේ. ගෙදර ඉන්න තාත්තා තඹදොයිසුවකට ගණන් ගන්න නැත්නම් ළමයි ටිකයි අම්මයි එකතු වෙලා. ගෙදර තාත්තා එන වෙලාවට කකුල් දෙක උඩ දාගෙන ටීවී බල ඉන්නවනේ. තාත්තා වැඩ ඇදලා මහන්සි වෙලා ඉඳිදි වතුර උගුරක් දෙන්න ඉස්සරහට එන්නේ නැත්නම් ඇත්තටම සමහර ගෙවල් වල බලු කුක්කා තමයි ඉස්සරහට යන්නේ. ගෙදර පිරිමියා ඉන්නවා. ගෙදර හදන බල්ලා පූසා තමයි ඉස්සරහට යන්නේ. ගෙදර ළමයි ෆෝන් කනේ ගහන්නේ Facebook එකේ ඔය ඉන්න මේ කොට බලන්නේ නැහැ තාත්තා ගෙදරට ආවද කියලා. සමහර බිරිඳවරු මේ කබල් නාට්‍ය වල ඉල්ලිලා ඉන්නානේ. හැරිලා බලන්නේ මේ ආව නේද ගෙදරට කියලා. බලන්නේ. ඒගොල්ලන්ටත් ඒකේ විපාකම හම්බ වෙනවනේ. එහෙම ගෙවල් වල තත්ත්වෙ මොකද්ද? සතියට දවසක් බීපු එක සතිය දවස් 5ෙම බොන්න ගන්න. 7ෙම බොන්න ගන්න. 8ට ගෙදර ආපු මිනිහා 10ට එන්න ගන්න. ඉතින් Tamanට පිළිගැනීමක් නැති ගෙදරට මිනිහේ කාදරෙන් එයිද? කැමැත්තෙන් එයිද? Tamanගේ ගෙදරට Taman එනකොට ඔක්කොම අහක බලන්නම් වතුරු පුරක් දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැත්තම් ඒ ගෙදර මං හිතන්නේ පිරිමියෙක් කැමැත්තෙන් එයි කියලා. පිරිමියෙක් නෙවෙයි සතෙක් සීපාවෙක්වත් දෙන්නේ නැහැ නේ. අපි එතෙන්ට වටිනකම දෙන්නේ නැත්තම් එරුම් කරුණා කරලා බිරිඳ ගේ ඇතුලේ පහත් අවමන් තත්ත්වයටපත් කරන්නත් එපා. සැමියා පහත් අවමන් තත්ත්වයටපත් කරන්නත් එපා. මේ නීති පොත්වල තියෙන ඒවා වැඩක් නැහැ. නීති පොත්වල නෙවෙයි ඇත්ත ජීවිතේදී. ඇත්ත ජීවිතවලදී අපිට තියෙන්න ඕන අපේ හිතේ හැඟීමක්. මෙයා කවුද? මෙයාගේ වටිනකම මොනවද? අගයක් තියෙන්න ඕන. ඒ අගේ අපේ හිතේ තිබුණොත් නේ අපි අනිත් එක්කෙනාට ඒ අගේ දීලා කතා කරන්නේ. ඒ අගේ අපේ හිතවල නැත්තම් අපි හැසිරෙන්නේ නැහැ ඒ අගේ දීලා. බුද්ධිමත් ගොඩක් ගෘහ ජීවිතවල මිනිස්සුන්ට මහ මුස්පේත්තු බවක් දැනෙන මේක මහ කර්මයක් කියලා හිතෙවි තියෙන්නේ. අගේ හම්බෙන්නේ. ගරුත්වයක් හම්බෙන්නේ නැති නිසා. වටිනකමක් නැති නිසා. බොහෝ කාන්තාවන්ගේ පිරිමින්ගේ දුක්ඛ දෝන අතර තියෙන මොකක්ද? මං කොච්චර කරත් මට හොඳක් නැහැ.
මම කොච්චර නැහැනවද ඒත් මට අගයක් නැහැ. මට මේකේ තර හොඳක් නැහැ. ඒ ඔබ එක තේරුම් ගන්න. ඒ ප්‍රශ්නේ විසඳන්න දෙවියෙකුට භූතයෙකුට කාටවත් බැහැ. ඒ ප්‍රශ්නේ විසඳන්න බුදුහාමුදුරන්ට ඇවිල්ලා බැහැ. කොච්චර බෝධි පූජා තියදී ගෙදරට සාම ලැබේවා, සමගිය ලැබේවා, සෞභාග්‍ය ලැබේවා කොත් ලැබෙන්නේ නැහැ. ඒ ගෙදර එකිනෙකාට ගරු කරන්න නැති තැන. ගොඩාක් අය හිතන්නේ මේවා මේ ග්‍රහයෝ, භූතයෝ, ප්‍රේතයෝ, මනුෂ්‍ය බලපෑම් ඒ හින්දා දැන් අපේ ගෙදර නෑ කිසි සමගියක්. සමගිය පටන් ගන්න ඔබේ මනසින්. අසමගිය පටන් ගන්නෙත් ඔබේ මනසින්. අනුන්ට අවමන් කරන ඔබගේ මනස ඔබට සමගිය ලබා දෙයි කියලා ඔබ හිතනවා. කවදාකවත් නෑ. අනුන්ට අවමන් කරන හිතක් තියෙන, අනුන්ට අගෞරව කරන හිතක් තියෙන අය ඉන්න ගෙදරක සාමය නැහැ. ඒක ග්‍රහයින්ගේ, භූතයින්ගේ, ප්‍රේතයින්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මනෝපුප්පංගමතම. ඒක මනස මුල් වෙලා වෙච්ච දෙයක්. ඔබ අනිකාට අගයන්නේ. ඔබ වපුරන බීජවල ලස්සන ඔබට දෙලක් ලැබේ. ඔබ වටිනකම දෙන එක අවංකව කරන්න. අවංකව කරන්න. පහත් නොකිරීම කියන එක අවංකව කරන්න. අවමන් නොකිරීම කියන එක අවංකව කරන්න. ප්‍රතිඵල ලැබේ. මේ ලෝකෙම ප්‍රතිඵල. ඊළඟ ආත්ම වෙනකන් ඉන්න ඕනේ නැහැ. බය වෙන්න එපා. මේ ලෝකේ අපි නිකන් ඉතරමුකෝ. කොච්චර ඔබ ගෞරවනීය විදිහට අවංකව අවමන් නොකර අනිත්‍යයට ජීවත් වුණත් ඔබට හම්බ වෙන්නේ නැහැ කියලා. සංසාරේ මොකක් හරි ඇතිනේ. එහෙම එකක් නොලබන්න හේතුවක්. ඒත් ඔබ හොඳ බීජයක් වපුරමින්. ඔබ හොඳ බීජ ටිකක් ඉඳමින් ඉන්නවා. ඔබට අඩුම ඔබේ ජීවිතයේ අවසන් කාලේ හෝ ඊළඟ භවයේ මුල් අවස්ථාවේ ඉඳලා හෝ ඒ ඉඳපු බීජවල ලක්ෂණ නෙලන්න ලැබේ. මොකද ඔබ අනිත්‍යයෙන් ලැබෙන ප්‍රතිචාරය කොමක් වුණත් ඔබ පවත්වාගෙන යන්නේ යහපත් ඒවා. ඒකයි වැදගත්. ඒක තමයි වැදගත්. දුකින් නිදහසෙන් යන ගමනට කොච්චර උදව්ද නේ? කොච්චර උදව්ද? යාදි සංවප්පතේ බීජං තාදි සංහරතේ බලං කල්යාණකාරී කල්යාණ පාපකාරී ච පාපකම් භාග්‍යතුන්න්ට වදාළ යම් බීජයක්ද වපුරන්නේ ඒට සාපේක්ෂ ආශ්‍රයන තමයි නෙලන්නේ. කල්යාණකාරී කල්යාණ යහපත් දෙයට යහපත පාපකාරී ච පාපකම් අයහපත් දෙයට අයහපත. පවට පව විපාක නේ. කුසලයට කුසල විපාක. තේරුම් ගන්න. ඔබගේ ගෙදර ගෞරවනීය බව දියුණු කිරීමෙන් විශාල ප්‍රතිලාභයක් ලබන්න. මේ ලෝකේ විශාල දියුණුවක් ලැබේ. මේ අලුත් අවුරුද්ද එකිනෙකාට අවංකව ගරු කර, බොහොම අවංකව ගරු කර තත්වයක් ඔබේ ගේ ඇතුළ ඇති කරගත්තොත් ඒ ඇති කරගන්න අනිකා කෙරේ අගය, වටිනකම, ගෞරවනීය බව ඔබේ ගෙදරට සාමය ගෙනත් දීපු අවුරුදු කුමාරයා වේ, අවුරුදු කුමරිය වේ. ඔබගේ ගෙදරට සතුට සහ සෞභාග්‍ය ගෙනත් දීපු අවුරුදු කුමරා හෝ කුමරිය වේ. ගෞරවය. ගෞරවය නැති ගෙදර ඔක්කොම නැහැ කියලා හිතාගත්තත් කමක්. ගෞරවය නැති ගෙදර හැමදේම විනාශයි කියලා හිතාගත්තට මම යෝජනා කරන වැරද්දක් නැහැ. ගෞරවය නැති වෙච්ච තැන ඔක්කොම නැති වෙනවා තමයි. ඒක කරුත් දියුණු කරා. ඒකට වග වෙන්න. ගෞරව කරන්න තියෙන ලොක්කම බාධාව මාන්නක් තමයි. අපි මාන්නේ ගැන වෙන දවසක කතා කරමු. ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ඕනිකමින් හරියටම පැයක් මම හිතනවා අපි 7ට 10 වරම පටන් ගන්නකොට 7ට කාලක් විතර. දැන් 8ට 5ක් වගේ තියෙනවා. ඊටාම ශ්‍රද්ධාවෙන් ඔබ කරු කිරීම තුළ ජීවිතය ජය ගන්න. අද සාකච්ඡා කළේ. කරු කිරීම ගොඩනගා ගත්තොත් නිවන අරමුණු කරගත්තු ජීවිතේ ඒ අරමුණ ජය ගන්න පුළුවන්. තිසරණ කරේ ගෞරවයෙන් ඒ පුහුණුව කරොත්, ඒ නිවන් මාර්ග ප්‍රගුණ කරොත්, ඒ අරහත්ාංගික ප්‍රතිපදාව අපි පුහුණු වුණොත්, සාමාන්‍ය ජීවිතේදී අපි ගාරවෝච ගරුත්වය කියන ගරු කිරීම කියන චෛතසිකය ෆැමිලි එක ඇතුලේ, පන්සල ඇතුලේ, ඉස්කෝලේ ඇතුලේ අපි ඒවා ජීවුන කරගත්තොත් බොහෝ වෙනස්කම් වෙනවා. බොහෝ සාර්ථකත්වයක් උදා වෙනවා. ඒ මේ ලෝකෙට. එහෙනම් අපි ඊළඟ දවසක අපිට තව මේ විෂය තව දීර්ඝයක් සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අද මම මේ පැමිණිච්ච අපේ දරුවන්ට යෝජනා කරනවා අපේ චූටි දූල පුතාලා හැමෝම ගුරු ගෞරවය,
දෙමව්පිය ගෞරවය, වැඩිහිටි ගෞරවය තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න. එහෙම ගෞරවයෙන් වැඩ කරපු මිනිහෙකුට වරදින විදියක් නැහැ. වරදින්නේ නැහැ. අඩුම එයා ගෞරව කිරීම ඉගෙනගෙන තියෙනවා. ඒ ලාභය හරි තියෙනවා නේ. මහා ලොකු ප්‍රශංසා ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ සංසාර කර්ම දෝෂ නම් කොච්චර අපි හොඳට හිටියත් ප්‍රශංසා ලබන්නේ නැති වෙලාවල් තියෙනවා. අවමන් ඉඳින වෙලාවල් තියෙනවා නේ. එක කර්ම දෝෂ තියෙන්න පුළුවන් නේ සංසාරිකව. මේ ආත්ම විතරක් නෙවෙයි අපේ එකම ආත්මෙන්. ඒ නිසා අපේ දුවල පුතාලා ඒ අඛණ්ඩව වැඩිහිටි ගුරුවර දෙමව්පිය ගරුත්ව කියන එක පවත්ව ගත්තොත් ඒ පුහුණුව ඔබට හරි වැදගත්. ඒ පුහුණුව ඔබට හරි උපකාරයක් වෙන දවසක. ඒක මේ මොහොතේ ලැබෙන ප්‍රතිඵලයක් ඔබ බලාපොරොත්තු වෙන එකම නුණා. හැබැයි මම දෙමව්පියන්ට මෙතෙන්ට ආපු වැඩිහිටියන්ට වගේම බුදු පුතුන් ඔස්සේ එකතු වෙලා හිටපු අපේ කල්යාණ මිත්‍රියන් හැම දෙනාටම අපේ සත්පුරුෂ පින්වත් තරුණ පිරිසට වැඩිහිටි පිරිසට මම යෝජනා කරනවා ඔබ බලවත් යම් තැනක ඔබ ගරු කරනවා. ඔබ දුර්වල තැන්වලදී ඔබ ගරු කරන්නේ ඔබ බය නිසා. කරන්න දෙයක් නැති නිසා. ඔබගේ නොහැකියාව නිසා. ඒත් ඔබ බලවත් තැනක ඔබ අනිත් අයට අවමන් නොකර ඉන්නවා නම් අගෞරව නොකර ඉන්නවා නම් ඒකේ අදහස ඔබ ගෞරවය කියන එක දන්නේ නැහැ. ඔබ හික්මිච්ච කෙනෙක්. ඔබ යහපත්කම පුහුණු වෙච්ච කෙනෙක්. ඔබ යහපත් නිවැරදි ජීවිතයේ අගය වටහාගත්තු කෙනෙක්. එහෙනම් වැඩිහිටියෝ වන ඔබ ගරු කිරීම කරගන්න. පුහුණු වෙන. මාත් පුහුණු වෙනවා. තාම පුහුණු වෙනවා. එහෙම පුහුණු මරණකම් අපිට යන්න වෙනවා. අපේ හිතට කියලා දෙන්න ගරු කෙනෙක්. අගෞරව කෙනෙක්. ළමයින්ට ගරු සහගත සිතුවිලි ගෞරවනීය සිතුවිලි වැඩිහිටියෝ ගැන ගුරුවරු ගැන දෙමව්පියෝ ගැන අත්තමසියා ගැන තුනුරුවන් ගැන පවත්ව ගත්තොත් මේ ලෝකේ හරීම දීප්තිමත් තැනකට යන්න දරුවන්ට උදව් වෙයි. අපි හැම දිනාටම උතුම් නිවන අවබෝධ කරගන්න මේ ගරු කිරීම ගාරවෝච කියන උතුම් මංගල ධර්මයේ පුහුණු වීමෙන් අනිවාර්යයෙන්ම අවකාශය ලැබෙනවා. ඉතින් අද දවසේ සුරංගී නෝන මහත්මිය ශේෂානි දුවනිය දෙන්න එකතු වෙලා ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ පවුලේ අය මේ උතුම් පින් කටයුත්ත සිදු කළා. මේ ධර්ම දේශනාව සඳහා ශ්‍රද්ධාවෙන් දායකත්වය අරගෙන කටයුතු කරා. රැස් කරගත්තු පින් කුසල් අපි අනුමෝදනා කරමු. දමිත්‍රිකාවල සොයිරානන්ට, මහේෂී ත්‍රිකාවල, රංජනී ත්‍රිකාවල අම්මට, මහේෂී ත්‍රිකාවල සොහිරියට, සරත් ත්‍රිකාවල බාප්පාතුණු පවුලේ අම්මගේ පරම්පරාවෙන් තාත්තගේ පරම්පරාවෙන් මේ ගිය සියලු නෑයන්ට මේ ස්ථානෙට මේ දේශනාව ශ්‍රවණය කරන්ට සහභාගී වෙච්ච අපේ දායක සභාවේ කාර්ය සාධක සමිතියේ සභාපති අපේ රාජසිංහ මැතිතුමා එම මැතිණිය ඇතුළු මේ සියලු දෙනාගේම නමින් මිය ගියපු සියලුම ඥාති මිත්‍රාදීන්ට අපේ පොඩිසායන හංසලගේ නමින් මිය පරලෝකීය මව්පිය පරම්පරාවල සියලුම දෙනාටත් ඔබටත් මටත් මේ විදියට අලුත් අවුරුදු සමරන්න මේ සියලු පින් කටයුතු කරන්න ශක්තිය ලැබුණේ අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කරගෙන සාමකාමී රටක් බවට පත් කරපු නිසා ඒ සාමකාමී නිදහස අපිට ලබා දීම සඳහා බොහෝ රණවිරුවෝ ජීවිත පූජා කළා. ඒ සියලු රණවිරුවන්ට මේ පින් අත්වේවා සුවපත්ත්වා මේ ගෞතම බුදු සසුනේම අපේ ඥාතිවරු උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සියලුම සම්‍යක් දෘෂ්ටික උතුම් පින් කැමති දෙවියෝ මේ පින් අත් කරගනිත්වා. උතුම් පින් කැමති දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත්ත්වා සැපවත්ත්වා. සද්ධර්ම ප්‍රතිලාභයේ මේ දෙවියනුත් අත්විඳිත්වා. උතුම් දෙවිවරුන්ගේ ශක්තිය ආශිර්වාදේ මේ උතුම් පින්කමට ප්‍රදාන දායකත්වය අරගෙන කටයුතු කරපු අපේ සුරංගී නෝනා මහත්මිය ඒ දියණිය ඇතුළු ඒ පවුලේ ඇත්තන්ට ලැබේවා. ඒ පවුලේ හිතවතුන්ට ඥාන මිත්‍රාදීන්ට වගේම මේ ස්ථානයේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට පැමිණිච්ච සියලුම දෙනාටත් ලැබේවා. ඒ වගේම පූජනීය අපේ සිල්වත් ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ වත්තල ස්වාමීන් වහන්සේ, බුද්ධගෝල් ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සියලු දෙනාටම, ඒ වගේම අපේ දායක සභාවේ සියලුම දායක මව්පියවරුන්ට, ඒ වගේම 365 දවස පුරාම මේ ස්ථානයේ 89ක් පමණ ස්වාමීන් වහන්සේලාව පෝෂණය කරන්ට අපකප වෙන දායක පිරිසටත්, මේ ගමේ මුල්ලේගම ප්‍රදේශයේ මේ හබරකඩ ආදී මේ ප්‍රදේශවල අපේ පින්වත් දායක පිරිසටත් රටවාසීන්ටත් රට සුරකිමින් මේ මොහොතේම
උපරිම ශක්තියෙන් රට මත්කුඩු උවදුරෙන් බේරගන්න අපකප වී සිටින ත්‍රස්තවාදී කණ්ඩායම් වල බලපෑම් වලින් රට රකින්න කැප වෙන පොලිසියේ ත්‍රිවිධ හමුදාවේ සිවිල් ආරක්ෂක බලකායේ විශේෂ බලකායේ සියලු දෙනාට සියලු දෙවියන්ගේ උපකාර වේවා. ලංකාවෙන් බැහැරව මව් රටින් බැහැරව විදේශ රටවල හිටියත් අපේ පින්වත් ජනතාව රටට ආදරේ ශාසනයට ආදරේ ඒ වගේම අපේ සංස්කෘතියට ආදරේ විශාල පිරිසක් ජීවත් වෙනවා. ඒ සියලුම රටින් බැහැරව සිටින අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය වේවා. රටත් ජාතියත් ශාසනයත් සමස්ත ලෝකයත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා. යහපත් සිතුම් පැතුම් ඉටු කර ගන්නට ලැබෙන උතුම් වර්ෂයක් බවට පත් කර ගන්නට ලැබේවා. උතුම් දෙවිවරුද මේ පින් අනුමෝදන් වීමෙන් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දිනාටම මේ අලුත් අවුරුද්ද පුරාම සත්පුරුෂයින්ගේ ඇසුරම ලැබේවා. කල්‍යාණ මිත්‍රයින්ගේ ඇසුරම ලැබේවා. ශ්‍රී සද්ධර්මයක්ම අසන්නට ලැබේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති දවස පුරාම පුහුණු වෙන්නට ලැබේවා. උදා වෙන හැම මොහොතකම සීනුවන දියුණු කරගෙන ඒ උතුම් වූ අවබෝධයෙන් ගත කරන්නට ලැබේවා. ඊ타ම ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට ලැබපු මේ ආත්ම භාවය තුලදීම මාර්ගඵල සාක්ෂාත් කරන්නට ඒ උතුම් වූ නිවන් සුවයම සුවපත් වෙන්නට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. හොඳයි. දැන් ඔබ වහන්සේලා වන්දනා කරා. सुखी हो तुम अनुमोदामि अनुमोदिते දැන් කවුරුත් වෙන කරන ආශිර්වාද ලබන්න අභිවාදන සීලෙස නිච්ඡං වත්තා වචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩත්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. තුනුරුවන් සරණින් ධර්මාවබෝධයම ලැබේවා. හොඳයි පුතේ පිරිකර පිළිගන්නන්නේ කවුරු සාදු කියලා පිරිකරට දායක වෙමු. හැමෝටම